නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් පුරන ලද දසපාරමී ධර්මයන්ට පාරමී ධර්ම අනුහසින් උන්වහන්සේ අත්පත් කරගත්තා වූ සර්වඥතා ඥානයට ජීවිතය තුළ පිහිටියා වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ට විමුක්ති ඥාන දර්ශනයන්ට මම নমස්කාර කරමි. මාගේ নমස්කාරය වේවා. උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට උතුම් වූ සංඝ රත්නයට මම নমස්කාර කරමි. මාගේ নমස්කාරය වේවා. තුනුරුවන් සිහිපත් කොට নমස්කාර කිරීමේ දී පහළ වූ নমස්කාරමය කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද මේ පින්වත් හැම දිනාම මේ දහම් වැඩසටහනට සම්බන්ධ වීමෙන් සහ වෙනත් කටයුතු කිරීමෙන් කුසල ධර්මයන් වැඩිවීමෙන් උපදවාගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් හැම දිනාගේම సంతాන ශාන්ත වේවා. ඒ වගේම කෙලෙස් ගිනි නිවේවා. මේ වෙලාවේදී මාර පාර්ශ්වික ධර්මයන් නම් සියල්ල දුරු වේවා. හැම දිනාටම ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව වඩාගෙන වැඩෙන පරිද්දෙන් ආර්ය අෂ්ටාංගික මාර්ග අංග ධර්මයන් වැඩෙන පරිද්දෙන් අද මේ ධර්ම වැඩසටහනට සම්බන්ධ වෙන්නත් ලැබේවා. ඒ වගේම මේ කියලා දෙන කරුණු හොඳින් වැටහේවා, තේරුම් ගනීවා, තේරුම් යෑමේ නුවණ පහළ වේවා. හැම දිනාටම හොඳින් මේ ධර්මයේ තේරුම් අරගෙන වටහාගෙන පාරමී ගුණ පිළිවෙත්වාගෙන උතුම් නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරන ගමන් අද මේ දහම් වැඩසටහන එහෙම නැත්නම් මේ කියලා දෙන කරුණු ටික අභිධර්ම පාඩම මේ අපි ආරම්භ කරනවා. මීට පෙර ආතුව අපි මේ කරුණු කීපයක් කියලා දුන්නා. ඒ කියන්නේ ත්‍රික ගිය අවස්ථාවේදී අපි එක ත්‍රිකයක් ඒ කියන්නේ විතක්ක සම්බන්ධයෙන් කතා කරන කරුණු තුනක් අවසන් කරා. විතර්කයේ සමග විතර්කයේ කුමක්ද, ਵਿਚාරයේ කුමක්ද, ඊහා සමග ඒවා යෙදෙන්නේ, ඊහා සමග යෙදෙන සාපේක්ෂ ධර්ම මොනවද කියලා. ඉතින් අද මේ පින්වත් තුන්ට කියලා දෙන්න මම අදහස් කරේ අපිට යෙදලා තිබෙන්නේ ප්‍රීතිය සම්බන්ධයෙන් ප්‍රීති ටිකේ කියලා කියන්නේ මේ සම්බන්ධ කරුණු ධර්ම තුනක්. මේකේ තියෙනවා මෙහෙම මම හිතන හැටියට මේ ටික මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් කියලා මේක ඉස්සරලා මේවා අපි චෛතසික ධර්ම සමූහයේ කතා කරපු නිසා පීති සහගතා ධම්මා, සුඛ සහගතා ධම්මා, උපේක්ඛා සහගතා ධම්මා. මේ සියල්ලම මනසට සම්බන්ධයි. මේ සියලුම ධර්ම මනසට සම්බන්ධයි. බලන්න පීති සහගතා ධම්මා. දැන් මේකේ තිබෙනවා අපි කරුණු කීපයක් තේරුම් පීති සහගතා ධම්මා කියලා කියනකොට මේ ප්‍රීතිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ප්‍රීතිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ වගේම මේ ප්‍රීතිය සමග යෙදෙන ඒ චෛතසික ධර්මයේ යෙදෙන්නා වූ හිත් තියෙනවා. ඒවා තමයි ඔය අපි වෙනත් නම් වලින් කතා කරන්නේ සෝමනස්ස සහගත, ඔය ආදි වශයෙන් ප්‍රසන්න, සෞම්‍ය, ඔය තියෙන මේ සතුට කියන දේවල්. මේකේ මූලික ධර්මය ප්‍රකීර්ණක ධර්ම අතර තිබෙනවා මේ පීතිචෛසිකය. ඒකත් එක්ක යෙදෙනා වූ ධර්ම පීති සහගතා ධම්ම. ඊළඟට කියනවා සුඛ සහගතා ධම්මා, මේ සැපය සමග ඒකත් අත් වශයෙන්ම මේ වේදනාවම තමයි සැප සහගත මේ සිත් තියෙනවා.
ඒ සිත් සමග යෙදෙන්නා වූ එහෙම නැත්නම් සැපේ සමග යෙදෙන්නා වූ ධම්මා ධම් කොටසක් තිබෙනවා. ඊළඟට තිබෙනවා උපේක්ඛා සහගත ධම්මා උපේක්ෂාව සමග යෙදෙන්නා වූ ධර්ම සමූහයක්. ඒ කියන්නේ උපේක්ෂා වේදනාව. දැන් මේ කරුණු තුනම එක්කාසු වෙලා මේ කරුණු තුනෙම කියන්නේ මේ වේදනාවට සම්බන්ධ. එහෙම නැත්නම් මේ වේදනාව වෙනවා ආකාර තුනක්. එකක් සැප වේදනාව, අනිත් එක දෝමනස්ස වේදනාව, අනිත් එක උපේක්ෂා සහගත වේදනාව. මෙතන කියන්නේ එහෙම නෙවෙයි. මෙතන කියන්නේ සැප ප්‍රීති ස්වභාවය, සැප ස්වභාවය සහ උපේක්ෂා ස්වභාවය. මම මේ පස්සේ වෙලාවක මේක කියලා දෙන්නම් විතර. දැන් අපි බලමු මේ කාණ්ඩ තුන, මේ ධර්මතා තුන වෙන් වෙන් වශයෙන් අරගෙන පළමු කාණ්ඩය ඉස්සෙල්ලා බලමු මෙහෙම. ඉස්සෙල්ලා බලමු මේ වේදනාවේ කතා කරනවා මේ පීති සහගතා කියලා කියනකොට මේ පීති චෛතසිකය පිළිබඳව නැවත අපි හිතට මේ ධර්ම කාරණේ තේරුම් ගැනීම සඳහා සිහි ගන්නවා නම් මේ ප්‍රීතිය කියලා කියන දේ මේ ධර්ම ස්වභාවය අපි ලෝක සම්මතයේ හැටියට කතා කරන ප්‍රීතිය සතුට ඒ වගේක් නෙවෙයි මේ කියන්නේ. ඒකත් ඒ ධර්මවල අපි යම් කිසි දෙයක් බලනකොට අහනකොට ඒවා තියෙනවා තමයි. ඒ සතුටක්, සොම්නසක්, ප්‍රීතියක්, සැපයක්, සුඛයක් ඒක තියෙනවා තමයි. හැබැයි මේකේ තිබෙන ගතියක් තිබෙනවා. ඒක තමයි මේ ප්‍රීතිය කියන චෛතසිකය, එහෙම නැත්නම් ප්‍රීතිය කියන මානසික ධර්මය, චිත්ත ගතිය වැඩ කරන්නේ මේ අරමුණ සම්බන්ධයෙන්. අපේ හිතයි චෛතසික ධර්ම ටිකයි ගිහිල්ලා අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවනේ. අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනකොට වැඩ කරන්නේ මොනවද? සිතයි චෛතසික ධර්ම රාශියක්. ඕක පොකුරට, එක මිටියට, එක පොට්ටනියට මේක අරමුණ සම්බන්ධයෙන් ඒ පැත්තට හැරිලා නැමිලා ඉතින් ක්‍රියාත්මක වෙනවා මනෝමය ධර්ම සමූහයක්. ඔය ධර්ම සමූහය හිතත් ඊළඟට ඒ සමග යෙදෙන්නා වූ ධර්මයන්, ඒ චෛතසික ධර්ම ටිකත් නිකන් සෞම්‍ය කරන, ඒ හිතයි අනිත් චෛතසික ධර්ම ටිකයි පිනවන, ඒක සනසවන, ඒවට හොඳ ගතියක් ඇති කරන මනෝමය ධර්ම ස්වභාවයක් තියෙනවා. ආන්න ඒ ධර්මයට කියනවා ප්‍රීති ස්වභාවය කියලා. මේක අපි මේ ත්‍රිකය තේරුම් ගන්නවා වගේම අපේ මේ අහන පින්වතුන් මේ චෛතසිකය පිළිබඳව හොඳට තේරුම් අරගෙන ඉන්න එක වටිනාකමක් තිබෙනවා. හේතුව සමහර අයගේ තිබෙනවා මෙහෙම එකක්, මේ භාවනා කරගෙන යනකොට ඒ භාවනා අරමුණෙත් යම්කිසි තියෙනවනේ අරමුණට අනුව ප්‍රීතිමත් ගතියක්, ඒක සෞම්‍යයිනේ. ඒක ඔය නිකන් යම්කිසි කෙනෙක් අර කොක්කට දාලා hina වෙන, ඒ වගේම බඩ අල්ලගෙන hina වෙනකොට ඇති වෙනවනේ අර උස්මුරුත්තා හැදිච්ච වගේ නිකන් හිත හිර වෙන, ඒ වගේ තියෙනවනේ මහා අධික ඇත්තකින් කඳුළු වෙන hinaවක් තියෙනවනේ, hina වෙන සතුටක් තියෙනවනේ. ඒ වගේ සතුටක් යයි කියලා සමහර අය ධාන වල තිබෙන, චිත්ත සමාධියක තිබෙන සතුට, ප්‍රීතිය එවැනි එකක් සහ ඊට වඩා වැඩි එකක් කියලා හිතනවා. හැබැයි ඇත්තටම එහෙම නෙවෙයි. මේ භාවනා ආරම්භණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන
මේ ප්‍රීතිය මේ ඊට වඩා හාත්පසින්ම hina වෙනකොට විහිළුවක් තහලුවක් කරලා hina වෙනකොට ඇති වෙන අර මේ මෝහ මූලික ඊළඟට ලෝභ මූලික ඒ වගේ නෙවෙයි ඊට වඩා ගොඩාක් සෞම්‍ය වෙච්ච මෘදු වෙච්ච ශාන්ත වෙච්ච සහැල්ලු වෙච්ච ගතියක්. ඒක හොඳ සෞම්‍ය ප්‍රීතිමත් ගතියක්. ඒ කරන්නේ මොකද්ද? මේ ප්‍රීතිය චෛතසිකය හිතයි චෛතසික ධර්ම ටිකයි බර හැල්ලු කරලා ඊළඟට අරමුණේ පිනවාගෙන යන සනසවන ගතියක් තිබෙනවා. දැන් යම්කිසි මිනිස්සෙක් තමන්ගේ නෑදෑ හිතමිතුරෙක් මිය පරලෝකී ඉල්ල හරි එහෙම නැත්නම් යම්කිසි කෙනෙකුගේ වියෝවක් අහලා දැකලා එහෙම නැත්නම් පාඩුවක් දැනිලා හෝ වේවා තමන් බොහෝම කනස්සල්ලටපත් වෙලා දුකටපත් වෙලා නිකන් තමන්ගේ හිතත් ගතත් දෙකම කඩා හැලිලා ඒ වගේම නිකන් මේ අප්‍රසන්න ස්වභාවයටපත් වෙලා පෙළෙන ගතියක් තියෙනවනේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ හිතයි ගතයි දෙකම නිකන් පිලුම් වෙච්ච නිකන් බර වෙච්ච ස්වභාවයක් වියලී ගිය નિසරු වෙච්ච ගතියක් නේ තියෙන්නේ. එතකොට ඒක දුකින් ඇති කරන ගතිය. ඒ වගේම තමයි දැන් ඔහම නිකන් කඳුළු පෙරාගෙන අප්‍රසන්න වෙලා ඉන්න අය ඉන්නවනේ. හැබැයි ඒ අයගේ ඒ හිතේ තිබෙනා වූ ගතිය තමයි කඳුලෙන් වියලි ගතියෙන් ඇස් වලින් තොල්පට වලින් පේන්නේ. මේ ප්‍රීති චෛතසිකය ඇති වුණාම අනිත් පැත්තට හරවලා ඇසෙන් කනෙන් නාසයෙන් මේක විකාශනය කරනවා. අනිත් එක තමයි මේ ප්‍රීතිය සමග යෙදුනා වූ හිතත් එක්ක යම්කිසි ශාරීරිය ඇති වෙනවා මේ ධාතු ස්වභාව චිත්තජ රූප උපදිනවා. ඒ වගේ ආකාරයක් තමයි බාහිරට පේන්නේ. එතකොට ඔය මිනිස්සු මේ අප්පුඩි ගහන්නේ සතුටු වෙන්නේ ඊළඟට ඔය කෑ ගහන්නේ hina වෙන්නේ නටන්නේ ගායන ඔය හිතේ ඇති වෙච්ච ස්වභාවය නිසා. දැන් ඒකට මෙන්න මේ වගේ හිතේ චෛතසික ධර්මයනොත් අනිත් චෛතසික ධර්මයනොත් හිතත් සනසවන ප්‍රීතිමත් කරවන ඒ වගේම පිනායවන සනසවන ගති ස්වභාවයක් තිබෙනවා මනසේ. අන්න ඒකට කියනවා මේ ප්‍රීතියයි කියලා. ඒකට තමයි ප්‍රීතියයි කියලා කියන්නේ. අපි කතා කරන්නේ වැඩිපුරම අපි මේ ප්‍රීතිය කියලා කතා කරන්නේ සතුටේ කියලා කතා කරන්නේ ඒ ප්‍රීතිමත් ගතියෙන් ඇති කරලා දෙන්නා වූ චිත්තජ රූප අරමුණු කරගෙන මිනිස්යාගේ හිතේ මිනිස්යාගේ ගතේ මිනිස්යාගේ ජීවිතයේ ඇතිවෙනා වූ විකාශනය වෙන පිටට පේන ගති අල්ලගෙන තමයි අපි ගොඩාක් සතුට කතා කරන්න පෙළඹෙන්නේ. ඒක ලෝකේ හැටි හේතුව සාමාන්‍ය මිනිස්සු නාම ධර්ම පිළිබඳව එහෙම සලකන්නේ නැහැ. ලෝකේ හැටි කතා කරන්නේ. ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙනවා. ඒකට අද මේ කතා කරන්නේ ආන්න ඒ වගේ තිබෙන ඒ ප්‍රීති චෛතසිකය එක්ක යෙදෙනා වූ ධර්ම. ප්‍රීති සහගතා ධම්මා කියලා කියන්නේ මෙන්න මේ කියපු ලක්ෂණයෙන් යුක්ත වෙච්ච ප්‍රීතියත් සමග ඇතිවෙනා වූ අනිත් සිත් සහ චෛතසික ධර්ම. ඒකට කියනවා අපි හොයා ගන්නවා ප්‍රීතිය සමග යෙදෙන එහෙම නැත්නම් ප්‍රීතිය වැඩ කරන හිත වශයෙන් ගත්තොත් තිබෙනවා සිත් 51ක් හම්බ වෙනවා. සිත් 51ක්. එතකොට මේ සිත් 51 සමග වැඩ කරන්නටත් එපායේ මේ චෛතසිකයක් තියෙන්න එපායේ. ඒ චෛතසිකයක් තියෙනවා 46ක්. දැන් මේ සිත් 51 කොහොමද උනේ කියලා මේ පින්තුන්ට ඔය මේ
හොයාගන්න පුළුවන් ලේසියි. ඒ ලේසිය වෙන්නේ ওই ලෝභ මේ සිත්වල එහෙම තියෙනවනේ ඔය සෝමනස්ස සහගත සිත් 4ක් තිබෙනවානේ. ඒ සෝමනස්ස සහගත සිත් 4 තව තියෙනවනේ උපේක්ෂා සහගත සිත් 4ක්. ඒ උපේක්ෂා සහගත සිත්වල ප්‍රීතිය එහෙම නැත්තම් සතුට නැහැනේ. ඒක නිසා ওই විදිහට මේ ඒ ටිකෙන් අයින් කර ගන්නවා 4ක්. ඊට පස්සේ ඔය සෝමනස්ස සහගත ස්වභාවයක් තියෙනවර මේ හසිතුපාදේ ඊළඟට මේ අහේතුක සිත්වල තිබෙනවා. තව තිබෙනවා මේ කාමාවචර සෝබන සිත්වල. ඔය විදිහට ඔක්කොම ඔය මේ අපි මේක ඉස්සර වෙලා යොදාගත් හරිගස්සලා දීපු ඒ chart එකෙන් මේ පින්වතුන්ට තේරෙනවා මෙච්චර ප්‍රමාණයක් මේ තියෙනවා කියලා. මෙහෙම එකකුත් තියෙනවා මේ කාරණේ කතා කරනකොට සමහර කෙනෙකුට අමාරුවක් අපහසුයක් තියෙනවා මේ සංඛ්‍යාත්මක දේවල් මතක තියාගන්න. හේතුව විතක්ක විචාර ස්වභාවයන් ගැන කතා කරනකොට එතනටත් තිබෙනවා විතර්කයේ වැඩ කරන්නේ කොතනද විචාරයේ වැඩ කරන්නේ කොතනද කියලා වැඩියෙන් හිතා ගන්න. දැන් ප්‍රීතිය ගැන කියනකොට කියනවා ප්‍රීතිය වැඩ කරන්නේ කෝකේද නැත්තේ කෝකේද කියලා. එතකොට සමහර අයගේ මනසකට එහෙම නැත්නම් හිතට මේ ওই සංඛ්‍යාව මතක තියාගන්න එක හරි අමාරුවක් අපහසුවක් බරක් වගේ දැනෙනවා. හැබැයි ඒකේ එහෙම නොවි ඒ සංඛ්‍යාව ඔහි තිබිච්චාවේ. ඒ කියන්නේ 40ද 50ද 55ද 65ද ඔය ඕක තිබිච්චාවේ. හැබැයි අපි අර ධර්මයක් කියලා කියනකොට මෙච්චර සිත් ප්‍රමාණයක ඕක වැඩ කරනවා කියලා අපි කියලා දෙනවා. සිත් 51ක ওই විදිහට මේ චෛතසිකය යෙදෙනවා. ඉතින් ඕක මතක තියාගන්න එහෙමයි කියලා එහෙම තරම් දුකටපත් වෙන්න අවශ්‍ය නැහැ. චෛතසික ධර්ම 46ක් වැඩ කරනවායි කියලා කිව්වනේ. ඒ චෛතසික ධර්ම 46 වැඩ කරන්නේ මෙහෙමයි. දැන් ද්වේෂයයි ඊර්ෂියවයි මසුරුකමයි කුක්කුච්චයයි විචිකිච්ඡා. මෙන්න මේ සිත් වල ප්‍රීතිය මේ කියන්නේ වැඩ කරන්නේ නැහැ. මේ චෛතසිකත් එක්ක තියෙන ප්‍රීතියත් එක්ක ද්වේෂය නැහැ. ප්‍රීතියත් එක්ක ඊර්ෂ්‍යාව නැහැ. ප්‍රීතියත් එක්ක මසුරුකම නැහැ. ප්‍රීතියත් එක්ක කුසෙ නැහැ. ප්‍රීතියත් එක්ක විචිකිච්ඡාව නැහැ. එතකොට මේ දූෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික පහ අයින් කරාම ඊට පස්සේ ඒකත් එකම ප්‍රීතියත් අයින් කරාන් පස්සේ චෛතසික ධර්ම 6ක් අයින් වෙනවා. අනිත් ඉතිරි ධර්ම චෛතසික ධර්ම මනෝමය ගති චිත්ත ගති 46ම අර ප්‍රීති චෛතසිකයේ එක්ක යෙදෙනවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී ඇයි ප්‍රීතිය සහගත ධම්මාය කියලා ප්‍රීතිය අයින් කරන්නේ? හේතුව ප්‍රීතිය කියලා චෛතසිකයක් එක කියලා ගත්තාන් පස්සේ ප්‍රීතිය හැම වෙලෙම අයින් කරන චෛතසිකය අයින් කළා ඒක එක්ක යෙදෙනවා කියලා ගත්තාන් පස්සේ අනිත් ඒවායි සලකන්නේ. ඒක නිසා තමයි ප්‍රීතිය කියන චෛතසිකය අයින් කරන්නේ. එතකොට මේ ධර්ම ස්වභාව ওই විදිහට සිත් වශයෙන් ගත්තාන් පස්සේ 51ක යෙදෙනවා. මේ සිත් සලකන කොටත් සලකන්නේ අර ධ්‍යාන ක්‍රමයේ හැටියටය. එතකොට තමයි වැඩිපුර ගාණක් එන්නේ අර සිත් 121 ගාණට තමයි සලකන්නේ. හේතුව ධ්‍යානක් තිබෙනවනේ. දැන් ධ්‍යාන වශයෙන් ගත්තාන් පස්සේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තියෙනවා ප්‍රීතිය. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙ තියෙනවා ප්‍රීතිය. ඊට පස්සේ ඇති වෙන්නේ සුඛය. ඊට පස්සේ ඇති වෙන ධ්‍යාන උපේක්ෂාව. ආන්නේ ඒ විදිහට ගත්තාන් පස්සේ මෙතන මේ ධ්‍යානක් ගන්න හින්දා චිත් ගාන වැඩි වෙනවා. ඊළඟට තවත් එකක් මම මේ වෙලාවෙදි කියලා දෙනවා. මේ ඒ තමයි මේ කියන දහම් ටික අපි මෙහෙම උපකල්පනයක් කරමු. උපකල්පනයක් කරමු. ඒ තමයි දැන් කෙනෙකුට ප්‍රථම ධානය තියෙනවායි කියලා හිතමු. ප්‍රථම ධානයේ ඇතිවෙච්ච කෙනා දැන් ඒ සමාධිය ඇතුළත තිබෙන්නා වූ ධර්ම මෙනෙහි කරමු.
මේකේ තිබෙන්නා වූ ධර්ම ටිකේ කුසල ධර්ම තියෙනවනේ අපි හිතමු ප්‍රධාන ධර්ම ටික අරගෙන විතක්කයයි විචාරයයි ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි කියලා. ඔය තව තියෙනවනේ සතිය තිබෙනවා සමාධිය ගතිය තිබෙනවා ඒකාග්‍රතාවය සමාධියයි මේ ශ්‍රද්ධාව තිබෙනවා ඊට පස්සේ අලෝභ අදෝස අමෝහ තිබෙනවා අර කුසල චෛතසික ධර්ම 19ම ඔය ධාන ධර්ම වල තිබෙනවා. දැන් ඒ මණ්ඩලයෙන් ඒ චෛතසික ධර්ම මණ්ඩලයෙන් අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම විතක්කේ විචාරේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාවය කියලා දැන් මේ ප්‍රථම ධානයේ තිබෙනා වූ කෙනා දැන් එයා ධානයෙන් එළියට ඇවිල්ලා මේ ප්‍රීති සහගත ධම්මා කියන එකට අනුකූලව හිතනවායි කියමු. එහෙම හිතනකොට එයාට තේරෙනවා මේ මෙහෙම ප්‍රථම ධානය කියලා කියන ධානයේ ප්‍රීතිය කියන චෛතසිකයේ තිබෙනවා මේ විතක්කය විචාරය ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව කියලා ගත්තම මේකේ ප්‍රීතිය මෙයා හිමීට අයින් කරනවා. අයින් කරලා මේ විතක්කයයි විචාරයයි සුඛයයි ඒකාග්‍රතාවයයි සහ හිතයි ගන්නවා මේ ප්‍රීතිය සහගත ධම්මා කියන කාණ්ඩයට. ඒ අරගෙන මේ ධර්ම හැටියට අර ත්‍රිකේ හැටියට එහෙම නැත්නම් මාත්‍රිකා පදේ හැටියට සැලකනවා. ඊළඟට දෙවෙනි එකට ගියන් පස්සේ සුඛ සහගතා කියලා කියනකොට තියෙනවා මෙහෙම. සුඛ සහගතා කියලා කියනකොට තිබෙනවා මේ අත් වශයෙන්ම සැපේ දක්වන සිත් මේ 78ක් මේ 73ක් හැටියට තමයි දක්වන්නේ. ඒකත් අර ධානය ක්‍රමයට ගියන් පස්සේ තමයි ඔය මේ ඒකත් ඇති වෙන්නේ වේදනාව. ඊළඟට අර සැප වේදනාවත් එක්ක සැප වේදනාවයි ද්වේෂයයි ඊර්ෂ්‍යාවයි මසුරුකමයි කුකුසයි විචිකිච්ඡාවයි අයින් කරලා අනිත් චෛතසික ධර්ම සමූහ ඔක්කොම ටික මේ සැප සහගත වේදනාවත් එක්ක මිශ්‍ර වෙලා යෙදෙනවා. ඔය සුඛ සහගත ධම්මා කියලා කියනකොට වේදනාවට මුල් තැන දෙනවා. අර ප්‍රීති සහගත ධම්මා කියලා කියනකොට මේ ප්‍රීති චෛතසිකයට පිනවල යන ධර්මයට මුල් තැන දෙනවා. ওই විදිහට මේ ප්‍රීති චෛතසිකයත් එක්ක යෙදෙනා වූ ධර්ම සුඛ කියනා වූ වේදනාවත් එක්ක යෙදෙනා වූ ධර්ම අනිත් එක තමයි උපේක්ෂා සහගත කියලා කියනකොට තව තිබෙනවා මේ උපේක්ඛා සහගත ධම්මා කියලා කියනකොට ඒකේ තිබෙනවා උපේක්ෂාව වැඩ කරන්නා වූ උපේක්ෂාව ක්‍රියාත්මක වෙන්නා වූ සිත් සමූහය අපි මේක ඉස්සරලා කතා කරා. ඒ සිත් වශයෙන් ගත්තයින් පස්සේ සිත් 55ක් අපි හොයා ගන්නවා. ඒ සිත් 55 ඇතුලේ ප්‍රීතියක් නැහැ, ද්වේෂයක් නැහැ, ඊර්ෂ්‍යාවක්, මසුරුකමත්, කුකුසත් නැහැ. ඒම ගත්තයින් පස්සේ එතනත් හම්බ වෙන්නේ චෛතසික ධර්ම 46ක්. ඔය කියන්නා වූ ගොඩවල් තුනේ ඔය කියන්නා වූ ගොඩවල් තුනේ තිබෙනවා 121ක් හැටියට කතා කරන්නා වූ සිත් සමූහයයි 52ක් හැටියට කතා කරන්නා වූ චෛතසික ධර්ම සමූහයයි. හැබැයි මෙතනදී මේ ඔක්කොම ටික කතා කරනකොට නාම ධර්ම හැටියටම මෙතෙන්ට අයිති වෙන්නේ රූප ස්වභාවය. රූප ධර්ම මෙතනට ගැනෙන්නේ නැහැ. සමහර ත්‍රිකයන් ගැන කතා කරනකොට කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා කියලා කතා කරනකොට ඒකේ කුසල ධර්ම හැටියට තියෙනවා කුසල ධර්ම කාණ්ඩයක්, අකුසල කියනකොට අකුසල ධර්ම කාණ්ඩයක්, අභ්‍යාකතා ධම්මා කියනකොට නිවනත් ඒකට දානවා, එක්කාසු කරනවා. ඊළඟට රූප ධර්මත් එක්කාසු කරනවා. එතනදී මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන හතරම ඔක්කොම එක්කාසු වෙනවා.
හැබැයි මෙතනදී ප්‍රීති සහගතා ධම්මා සුඛ සහගතා ධම්මා උපේක්ඛා සහගතා ධම්මා කියලා කතා කරනකොට මෙතන මේ ලෝකෝත්තර සිත් අයිති වෙන එක හැබැයි අර අව්‍යාකෘත ධර්ම මේකට ගණන් ගැනීමෙන් නෑ. හේතුව මේ කතා කරන්නේ චෛතසික ධර්ම වේදනා නාම ධර්ම පමණයි. දැන් අපි මේ අද මේකත් එක්ක වැඩි ප්‍රමාණයක් සාකච්ඡාවක් කරන්න පුළුවන්. මට මීට පෙරත් මේ යන්යන් කරුණු කාරණා ඇහුවා. ඒවටත් අපි අවස්ථාව සලසා ගනිමු කතා කරන්නට සහ උත්තරයක් සපයා ගන්නට. මේ අපි දැන් මේ වෙලාවේදී මම මේ කියලා දීපු කරුණු මම බොහොම කෙටියෙන් අද කිව්වේ. මේ කරුණුවට අනුකූලව අපි ධර්මයේ බලන්නේ දකින්නේ මේත්‍රික හඳුනාගන්නේ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරන්නට කාලේ ගමු. හැම දිනාටම මේ කියන්නා වූ කියලා දෙන්නා වූ කරුණු තුලින් හොඳට ධර්මයේ තේරුම් අරගෙන ප්‍රීතිය කියන්නේ කුමක්දයි කියලා තමන්ගේ හිත තුලින් දැකගෙන වේදනා සුඛය කියලා කියන්නේ කුමක්දයි කියලා ඉතින් දැනගෙන උපේක්ෂාව කියන්නේ කුමක්දයි කියලා දැනගෙන හැම දිනාටම ඒ ධර්ම ස්වභාවයට හඳුනාගෙන ඒවට දාලා තිබෙනා වූ ආත්මීය හැඟීම් ගලවගෙන ඒවට දාලා තිබෙනා පුද්ගල සංඥාවන් ගලවගෙන ඒවා නැති කරගෙන හැම දිනාටම උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ලැබේවා. නිවන් පිණිස මේ කුසල් හේතු වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. මම මේ වෙලාවේදී අර මේ පින්වතුන්ගේ පීඨ පෙරාතුව ආපු ඒ ප්‍රශ්නත් කීපයක් තියෙනවා කියලා කිව්වා. ඒකත් එක්ක ධර්ම සාකච්ඡාවට එහෙම නැත්නම් මේ ප්‍රශ්න උත්තර වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළ තේරුම් ගන්නට අවස්ථාව සලසා දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. මම හිතන්නේ අපිට පසුගිය සතියේ ඉතුරු වෙච්ච ප්‍රශ්න අද සාකච්ඡාවේ අවසානයේ අපි ගමු. දැනට අපි ස්වාමීන් වහන්සේ අපිට මේ විස්තර කරලා දීපු ප්‍රීතිස්තිකයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික මත කරගමු. එහෙමනම් මම කල්යාණ මිත්‍රයන්ට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද සාකච්ඡා කළ කොටස් පිළිබඳව යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා ඒකට පිළිතුරු ලබා ගන්න. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. මෙතන දැන් ඔබ වහන්සේ සඳහන් කළ ප්‍රීතිය කියන්නේ සාමාන්‍ය ජීවිතේදී අපි අත්දකින ප්‍රීතිය නෙවෙයි. මේකේ දාසියුම් ස්වභාවයක්, හිත පිනවන, හිත සෞම්‍ය ගතියට පත් කරන ස්වභාවයක් කියලා. ඒක සාමාන්‍යයෙන් දැන් මේ ප්‍රීතිය කියන එක අපි දැන් පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ පවත්වන ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයට යනකොට මේ ප්‍රීතිය කියන ස්වභාවය අතාරින. එතකොට සාමාන්‍යයෙන් මෙතන අපිට ගන්න වෙන්නේ යම් කිසි සාපේක්ෂතාවයක් තියෙනවා. මෙතන තුන්වෙනි ධ්‍යානයට යනකොට මේ ප්‍රීතිය කියන එක ටිකක් මේ සියුම් ගතිය අඩු බවක් වෙනවා. ඒ ධ්‍යාන මට්ටමේදී කොහොමද සාමාන්‍යයෙන් අපි ඒක තේරුම් ගත යුත්තේ? ඒක තේරුම් ගන්න. ඒක මේ ඒකේ වෙන්නේ පළවෙනි ධ්‍යානයේ ප්‍රීතිය තියෙනවා, දෙවෙනි එකෙත් තියෙන, තුන්වෙනි එකෙත් තියෙනවා ප්‍රීතිය මත්ගතිය. එතකොට මේ කියන ක්‍රමයේ හැටියට තුන්වෙනි ධ්‍යානෙත් තිබෙනවා. හැබැයි අර ධ්‍යාන හතරේ කියන කතාවේදී තමයි ඔය ඒට මෙහෙට සංඛ්‍යාව අඩු වැඩි වෙන්නේ. මෙහෙමයි වෙන්නේ. ඔය පළවෙනි ධ්‍යානයේ කියන එකේ මේ පළවෙනි ධ්‍යානය ලැබිච්ච කෙනාට සැපයක් දැනෙනවා ඒ භාවනා ආරම්භණය එක්ක. හැබැයි ඒ සැපය එයාට දැනෙනකොට හැම වෙලාවෙම ටිකක් අර මේ විතර්කයක් එක්ක, ਵਿਚාරයක් එක්ක ඇඳී බැඳී ඒකත් එක්ක හැසිරෙනකොට මේ තිබෙන්නා වූ ගතිය තමයි තියෙන්නේ. දැන් ඔය මේ අපි මේ මහත්කලා දැකලා තියෙනවද දන්නේ මේ දොදුල් ඇඳි ගන්නවා කියලා එකක් තියෙනවනේ. දොදුල් ඇඳි ගන්නවනේ අර පත්තක් අරගෙන මේ තාච්චියේ එක පැත්තකට කරකවනවනේ. ඊළඟට
තියෙනනේ අර මේ කුරක්කන් වංගෙඩියේ කුරක්කන් දාලා අර මේ වංගෙඩියේ කුරක්කන් ගලේ මේ කරකොටාරි. ඒ වගේ මේ අපේ මේ හිතේ භාවනා ආරම්භණයට ගියාන් පස්සේ මේ ගොඩ වෙලා ඒකේ හැසිරෙන ඒ හැසිරෙනකොට හැසිරෙන මට්ටමින් තමයි ඒකේ සතුට තියෙන්නේ. හැබැයි මේ සතුට තිබුණාට හැම වෙලාවෙම මේ සතුට විතක්කයටයි ਵਿਚාරයටයි සමානුපාතික විතක්කයට ਵਿਚාරයට මේ යටත්තු වගේ තමයි ඒක තියෙන්නේ. ඔය පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ. ඒක නිසා හැම වෙලාවෙම මේ ටිකක් මේක හපල කණ්ඩ වගේ සයිස් එකක් තියෙන්නේ. ටිකක් ඕලාරික වැඩි. දැන් ඔය තියෙනනේ සමහර වෙලාවට මේ දැන් තියෙන කජු జాතිය කජු හපල කනකොටත් රහයි. ඒ වගේම තමයි කජු මේ ක්‍රීම් එකක් තියෙනවා දැන්. තව එකක් තමයි මේ චීස් ಜಾති හදලා තියෙනවා. ඒවා ඒ කෑලි කපල හයියයි. ඒ වගේම තමයි චීස් තිබෙනවා මේ නිකන් බටර් වගේ නිකන් ක්‍රීමි. හපන්න දෙයක් නැහැ. හපල කෑවත් චීස් එකේ ගුණයයි රසයි එක වගේ. ක්‍රීම් එකේ කෑවත් ඒ රසය එක වගේ. මේක වෙලා තියෙන්නේ අර හපල කනකොට රස තිබුණාට ඒකේ හපන්ට යනවා යම්කිසි කාලයක් යනවා. ඒ හපන තරමට තමයි මේ තියෙන රසය. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය දෙකේ අර විතක්කයත් ਵਿਚාරයත් එක්ක වගේ නිකන් ආරම්භණයේ හැපෙන ගැටෙන සහ ආරම්භණයට ගොඩ වෙන ආරම්භණයත් එක්ක ඉන්න ගතිය වැඩි. ඕකින්ද හැම වෙලාවෙම විතක්කයට ਵਿਚාරයට සමානුපාතිකව සහ යටත්ව තමයි ඔය ප්‍රීතිය තියෙන්නේ. තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතිය ප්‍රබල වෙනවා. හේතුව තුන්වෙනි ධානයේදී විතක්කයට යටත්ව ਵਿਚාරයට යටත්ව නෙවෙයි තියෙන්නේ හරියට ක්‍රීමි ගතියක්. යා හපන්ට දෙයක් නැහැ, නිකන් හොඳ ගතියක් තියෙන්නේ. ඒක නිසා මේ තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතිය තිබෙන්නා වූ ප්‍රබලත්වය හරි වැඩි. හරි ලොකුයි. ආන්නේ එහෙම ගතියක් තිබෙනවා ඔය මේ ධාන වල ප්‍රීතිය වැඩ කිරීමේදී. ඒක නිසා තුන්වෙනි ධානයේ තැනකට හරි ප්‍රබල විදිහට අරමුණේ ප්‍රීතිමත් ගතිය, එහෙම නැත්නම් හිතේ සෞම්‍ය ගතිය හොඳට දැනෙනවා, පේනවා, වැටෙනවා. ඕම ගතියක් තමයි මහත්ය තියෙන. මම හිතනවා මේක මේ කියපු ටිකෙන් තේරෙන්න ඇත කියලා. මොන හරි තියෙනවා නම් ආයෙත් අහන්න. පැහැදිලි වශයෙන් තේරුම් ගන්නයි. ඔව් අනිතරත් එක තේරෙන්න පුළුවන්. අවසර ස්වාමීන් වහන්සේ මේ පස්සද්ධිය කියන්නේ මොකක්ද එතකොට? පස්සද්ධිය කියලා කියන්නේ ඒ මනෝමය ධර්මයක්. පස්සද්ධිය කියලා කියන්නේ මේ හැල්ලු ගතිය. සහැල්ලු ගතිය කියලා කියන්නේ. සහැල්ලු ගතිය මේ දැනෙනවා. දැන් ඒක මනෝමය ධර්මයක්. හැබැයි අපිට ඒක ඇඟෙන් දැනෙනවා. දැන් ඔය හිතේ අපි හිතමු ප්‍රශ්නයක් ඇති වෙලා. හිතේ ප්‍රශ්නයක්, ණය බරක්, මොකක් හරි එහෙම නැත්නම් වැඩ කටයුත්තක්, ඊළඟට රෙස්පොන්සිබිලිටි එකක්, මොකක් හරි වගකීමක් ඇවිල්ලා හිතට තද ගතියක්, බර ගතියක්, වගකීමෙන් තෙරපිලා ඉන්නේ. ඔය වෙලාවට සැහැල්ලුව නැහැ. අපි හිතමු මේ ප්‍රශ්නය निराකරණය වුණා, ලෙඩක් තිබුණා නම් සනේප වුණා, හොඳ ආරංචියක් ලැබුණා. ඊළඟට කරන්න තිබිච්ච වැඩේ කරා, මේ කොහොම හරි මේ රෙස්පොන්සිබිලිටි එක වගේම ඔක්කොම නැති වෙලා දැන් එකපාරම හිතෙන් ගියා. එතකොට නිකන් හරියට හුස්ම රැල්ලක් අරිනවා. කෙනෙක් අපෝ දැන් නම් ඇතේ කියලා. එතකොට ඒ හිතේ බර ගියයින් පස්සේ හිතේ අර වගකීම නැති වුණාන් පස්සේ පුදුම විදිහේ ලයිට් ගතියක්, සෑහළු ගතියක් ඔය මනසේ ඇති වෙනවා.
ඒක ඇඟට දැනෙනවා. මනසේ ඇඳෙන්නා වූ දේ ඇඟට දැනනම් පස්සේ ඇඟටත් දැනෙනවා පුදුම විදිහේ සැහැල්ලුවක්, සන්තෝෂයක්, ලයිට් ගතියක්. ආන්න ඒ ගතිය ඇති කරන මනෝමය ධර්මයට කියනවා, සැහැල්ලු ගතියට ඇති කරන ගතියට කියනවා පස්සද්ධිය කියලා. ඒක පස්සද්ධිය බුදුරජාණන් වහන්සේ ඇති කරගන්නේ කියලා මේ කියලා තියෙන හැම වෙලාවෙම ඉන්නකොට ලයිට් මයින්ඩ් දැන් ඕක එන්නේ සැහැල්ලු මනස තිබෙන්නා වූ අය ඇසුරු කරන්න ඕනේ. සැහැල්ලු මනසක් තියෙන ඇසුරු කරනකොට ඒගොල්ලොත් එක්ක කතා කරනකොට සැහැල්ලු හැම වෙලාවෙම සැහැල්ලුෙන් ඉන්න පුළුවන්. අර අපිට මේක මේ වෙලාව කියලා කියන එක හොඳයි. දැන් අපි මේ අපේ ඉන්න සමාජයේ මෙහෙම පිරිසක් අපිට ජීවත් වෙනකොට මේ කතා කරන්න මාතෘකාවක් තියෙන්න ඕනේ. ජීවත් වෙන්න දෙයක් තියෙන්න ඕනේ. ජීවත් වෙනකොට කතා කරන්න මාතෘකාවක් තියෙන්න ඕනේ. මාතෘකාවක් තියෙන්න ඕනේ කතා කරන්න. ඒ වගේම ජීවත් වෙන්නත් යම්කිසි ක්‍රමයක් තියෙන්න ඕනේ. මම දකින්න එකක් තමයි මම ඕක මේ කල්පනා කරා ඇයි මේ වෙන්නේ කියලා පස්සද්ධියත් එක කියන්නේ අපිට කතා කරන්න මාතෘකාව තමයි යුක්තිය, සාධාරණය, සාමය. යුක්තිය, සාධාරණය, සාමය, සාධාරණත්වය, යුක්තිය ඕක ගැන කතා කරනවා. ඔය කතා අපි හැම කෙනාම කතා කරනවා. හැබැයි අපිට මේ ජීවත් වෙන්න කතා කරන්නට සාමය මාතෘකාව ජීවත් වෙන්න රණ්ඩුවක් තියෙනවා. රණ්ඩුවක් නැතුව ජීවත් වෙන්න. ඒ හැමතැනම හැම ගෙවල් වල අර මේ සමාජයේ රණ්ඩු තියෙන ඔය මිනිස්සු මේ ප්‍රවෘත්තියම අහන්නේ ඔය මේ රණ්ඩු තියෙනවනේ අහන්නේ. මේ කතා කරන්න ඕනේ සාමය ජීවත් වෙන්න රණ්ඩුවක් තියෙනවා. කලබලයක් තියෙන්න ඕනේ. ඕකේ ඇසෙස් පස්සද්ධිය නෑ. අර පස්සද්ධිය බුදුරජාණන් වහන්සේ බොජ්ජංගයක් හැටියට දේශනා කරේ ඔය වගේ තියෙන මිනිස්සු අසුරු කරන්න එපයි කියලා. ඒ කියන්නේ එතකොට අර මේක එනවයි කිය. අපිට එනවා. ඒක නිසා පස්සද්ධිය බොජ්ජංගයක් හැටියට තියෙන්න ඕන, කතා කරන්න ඕනේ, වඩන්න ඕනේ, හිතන්න ඕනේ. ඔය භාවනා කරන ධර්මයේ කතා කරන අය අතර එනකොට ඕක වැඩෙනවා, හැදෙනවා. අර රෞද්‍ර ගතිය තියෙන අය ගෙන් අයින් වෙන්න ඕනේ. ඔය පස්සද්ධිය තමයි මහත්තයා සහැල්ලු ගතිය කියලා කියන්නේ. තිරුවන් සරණයි. එහෙමයි සාමනාත තිරුවන් සරණයි. අවසරයි සාමනාත. ඒක සාමනාත දැන් පීති සම්බොජ්ජංගය ගැන කතා කරනවා සාමනාත. එතන මේ දැන් අද අපි කතා කරපු පීති ස්වභාවයත් එතනත් යම් වෙනසක් තියෙනවා සාමනාත. තිරුවන් සරණයි. මේකේ මහත්තයා මේ දැන් පීති සහගතා ධම්මා කියලා කියනකොට කුසලුයි අකුසලුයි දෙකම ගන්නවා. ඒ කියන්නේ දැන් ඔය අපි හිනහ වෙනවනේ. විහිළුවක් තහලුවක් කරලා හිනහ වෙනවනේ. ඔය ඒ හිනහ වෙනකොටත් සතුටක් ප්‍රීතියක් තියෙනවා ඒ හිතවල. හැබැයි ඒක මේ නිස්සයයි කියලා කියන්නේ ලෝභ පදනම් වෙච්ච, දෘෂ්ටි පදනම් වෙච්ච ඒවා. හැබැයි කුසල ප්‍රීතිය එහෙම නෙවෙයි. කුසල සිත්වල ඇති වෙන ඒ ප්‍රීතිය හරි සෞම්‍යයි. හරි සැහැල්ලු, හරි සාන්තයි. මේ ලෝභ හිත්වල තිබෙන මේ ප්‍රීතිය හරි ගොරෝසුයි. හරි රළුයි. සාන්ත නෑ, බරයි. මේ හැබැයි ඒවත් ප්‍රීති තමයි. කුසල සිතේ තිබෙනා වූ ප්‍රීතිය හරි සැහැල්ලු, සාන්තයි, සෞම්‍යයි, මෘදුයි. ඔව්, තවත් කාටවත් වෙන පුළුවන් ප්‍රශ්න වලින් හෝ අදහස් වලින් කරනවා. මේ මහත්තයා අහපු ප්‍රශ්නේ මේ ඒක තේරුම මම කියපු එක තේරුණාද? මොනවා හරි තේරුණා නම් අහන්න. තමයි තමයි ඇහුවේ අර දැන් බොජ්ජංග ධර්මයක් විදිහට පීති සම්බොජ්ජංගය කියලා සඳහන් වෙනවා සවන්නන්ත. එතනදී දැන් මෙතන මේ කතා කරකට වැඩි සියුම් අවස්ථාවක්ද සවන්නන්ත මේ ධානය මට්ටමින් කතා කරනකොටදී සියුම් අවස්ථාවද මේ ධානය මේ බොජ්ජංගයක් විදිහට ගන්න තැන සවන්නන්ත. බොජ්ජංගයක් හැටියට ගන්න අවස්ථාවේදී පීති සම්බොජ්ජංගයක් වෙන්නේ ඉහළට යනකොටයි මහත්තයා.
විපස්සනා අවස්ථාවේදී ගොඩක් හොඳට සම්බොජ්ජංගෙ තිබෙනවා. ඊළඟට ඔය නිවනට බර වෙච්ච කටයුතු කරනකොට නිවනට බර වෙච්ච හැඟීමෙන් යුක්තව ධානය වඩනකොට නිවනට බර වෙච්ච හැඟීමෙන් යුක්තව විපස්සනා වඩනකොට ඒ විපස්සනාවන් අතර තිබෙන්නා වූ ධානය අතර තිබෙන්නා වූ ඒ ප්‍රීතිමත් ගතිය තමයි බොජ්ජංග ධර්ම හැටියට සලකන්නේ. ඒ වගේම නිවන් ප්‍රාර්ථනා කරගෙන අපි දානයක් මානයක් දෙනවා නම් ඒ අවස්ථාවේදී ඇතිවෙනා වූ කාමාවචර කුසල් සිත්වල තිබෙනා වූ ඒ සිතුවිලිත් සහ ඒ චෛතසිකයත් ප්‍රීති සම්බුද්ධංගය හැටියට සැලකන. බෝධිඅංග හොඳට මතක තියාගන්න එක හොඳයි අපේ පින්වතුන්. බෝධි අංග කියලා කියන්නේ බෝධි එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා ඒ පැත්තට බර වෙච්ච ඒවා අරමුණු කරගෙන කරන්නා වූ කටයුතු වලදී ඇතිවෙන පින් සිතිවිලි කුසල් සිතිවිලි වල ඇතිවෙනා වූ ප්‍රීතිමත් ගතිය සෞම්‍ය ගතිය තමයි ප්‍රීති සම්බුද්ධංගයේ හැටියට සැලකන්නේ. ඒක කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්. මම පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ පාමොච්චය කියනකොට මේ ඒකේ ප්‍රීතියේ යන්නේ තරුණ ප්‍රීතිය කියලා හැටියට කියනවා. ඒක මොනෝයේ චෛතසිකයක් හැටියට යෙදෙනවා ස්වාමීන් වහන්සේ. කොහොමද ඒක පාමොච්චය කියන එක අපි තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ? පාමොච්චය කියන එක ඇවිල්ලා ප්‍රීති චෛතසිකයේම තමයි. ඒකේ අවස්ථා දෙකක්. කියන්නේ හරියට පොළොසුයි කොසුයි වගේ. මේ දැන් පොළොස් කියලා කියනවා, කොස් කියලා කියනවා, වරක කියලා කියනවා. ඒ අවස්ථා තුනක් නේ. එකම ගහේ එකම ගෙඩියේ අවස්ථා තුනක්. ඒ වගේ පාමොජ්ජ කියලා කියන්නේ මහත්තයා මේ ප්‍රීතිය තමයි. හැබැයි අඩු අවස්ථාවක. දැන් අපි හිතමු මෙහෙම දැන් මහත්තයාට මේ භාවනා කරන්න ඕන වෙනවා. භාවනා කරන්නට ගිහිල්ලා වාඩි වෙනවා සන්තෝෂයෙන්. හරියම සන්තෝෂයෙන් වාඩි වෙනවා. ඉතින් සතුටක් තියෙනවා. භාවනා කරන්නට ආසනේ හදන සන්තෝෂයෙන්, වන්දින්නේ සන්තෝෂයෙන්. ඉතින් ඒවා බොහොම සන්තෝෂයෙන් තමයි කරන්නේ. එතකොට සතුටක්, ප්‍රීතියක් තියෙනවා. හැබැයි භාවනා කිරීම තුළින් ලැබෙනා වූ ප්‍රීතිය නෙවෙයි ඒක. දැන් භාවනා කරන්න ගිහිල්ලා භාවනා තුළින් භාවනා රසය අත්විඳිනකොට ඒක තුළින් ඇති වෙන ප්‍රීතියක්. එතකොට ඒක ඇවිල්ලා මෝරවාගෙන එකක්. මෝරවාගෙන ගිය ප්‍රීතියක්. එතකොට අර පළවෙනි අවස්ථාවට තමයි කියන්නේ පාමුජ්ජය කියලා. කියන්නේ ලා. ඒ කියන්නේ මේ ඒ තරම් මෝරවල නැහැ. ඒක ඉස්සරහට ගියන් පස්සේ තමයි ඒකේ වැඩි අවස්ථාව ඇති වෙන්නේ ප්‍රීති. ওই විදිහටයි මේ අපි ඔක වෙනස. එකම දේ අවස්ථා දෙකක්. එකම ධර්මයේ අවස්ථා දෙකක් තමයි කියන්නේ. තේරුම් ගන්න. එතන තමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි තේනවා ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන වලදී බලනකොට ප්‍රීතිය යෙදෙන තැන්වල සුඛය කියන එක යෙදලා තියෙනවා අනිවාර්යයෙන්ම. නමුත් සුඛයේ තියෙන තැන්වල ප්‍රීතිය නැති ගතියක් තියෙනවා. ඒ දෙක අතර යම්කිසි අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කොහොමද අපි ඒක හිතා ගන්න ඕනේ? ඒකේ තියෙන්නේ මහත්තයා මෙහෙමයි. ප්‍රීතිය කියලා කියනකොට මේ පිනවා යන චෛතසිකයට මුල් තැන දීලා තිබෙනවා. ඔය සුඛයයි උපේක්ඛාවයි කියලා කියනකොට මේ එහෙම සුඛ කියලා චෛතසිකයක් නැහැ. ඊළඟට උපේක්ඛා කියලා කියනකොට චෛතසිකයක් ඇරෙට තත්ත්‍ර මජ්ජත්තාවේ තමයි වැඩ කරන්නේ. මේ සුඛය කියලා වචනයක් කතා කරන්නේ වේදනාවයි. මේ සතුටත් එක්ක ප්‍රීතියත් එක්ක යෙදිච්ච වේදනාව තමයි සුඛය කියලා සඳහන් කරන්නේ. මේ වගේම උතතර මජ්ජත්තාවත් එක්ක යෙදිච්ච වේදනාව තමයි උපේක්ෂාව හැටියට සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඔය ප්‍රීතිය කියන එක ඇවිල්ලා කරන්නේ චෛතසික ධර්ම හිත පිනවන, සහැල්ලු කරන, මෘදු කරන ගතිය.
සුඛය කියලා කියන්නේ වේදනාව ඒකෙන් කරන්නේ අරමුණ වින්දනය කරන ගතිය. ඊළඟට උපේක්ෂාවෙන් කරන්නේ ඒ අරමුණ උපේක්ෂා සහගතව වින්දනය කරන ස්වභාවය. ඒක නිසා මේකේ තිබෙන මේ ධර්මතා තුන මේ වචන තුන තිබුණාට සුඛ සහගතා ධම්මා මේ පීති සහගතා ධම්මා සුඛ සහගතා ධම්මා උපේක්ඛා සහගතා ධම්මා කියලා කියනකොට පළවෙනි එකෙන් කියන්නේ චෛතසික ධර්මයක් නිසා ආනුභාවය නිසා කොහොමද මේ මනසයි අනිත් ධර්මයි සහැල්ලු සාන්ත වෙන්නේ කියලා පිනවන්නේ. දෙවෙනි එකට යනකොට සුඛ සහගතා කියලා කියන්නේ ඒක යෙදිච්ච හිත ආරම්භණි පිනවන ගතිය. එහෙම ඒ වගේ සැපසහගත වෙච්ච වේදනාව තිබෙන හිත් සමූහයක් තමයි කියන්නේ. තුනෙක් කියන්නේ වේදනාව. ඒක නිසා චෛතසිකයක් කියලා එකක් සුඛ නෑ. ඒකේ කියන්නේ වේදනා. චෛතසිකයේ තමයි ප්‍රීතියත් එක්ක යෙදෙනකොට ඒක තමයි කියන්නේ මේ අර මෙහෙම එකක් තිබෙනවා දැන් ඔය සුඛ සහගතා කියලා කියනකොට ප්‍රීතිය තියෙනවා කියලා කියනවනේ. එතකොට නේ සපයි කියලා කියන්නේ. ඒකේ කියන්නේ මේ ධානයකදී සුඛ සහගතා කියලා කියන්නේ මේ අර වේදනාව වැඩි හරියක් වේදනාව වැඩි ප්‍රමාණයක් සිද්ධ කරනවා. අනිත් එක තමයි මේ සහැල්ලු ගතිය හරි ප්‍රබල විදියට දැනෙනවා. සහැල්ලු ගතිය හරි මේ ඉහළ තලයක දැනෙනවා. ඔය මේ සුඛ සහගත වෙච්ච ධාන තලයකට යනකොට. ඒ වගේ මේ ප්‍රීතිය අයින් වෙච්ච තැන සහැල්ලුව සන්තෝෂය ඊළඟට බොහොම ශාන්ත ගතිය හැල්ලු ගතිය වැඩි ප්‍රමාණයක් එක නියෝජනය වෙන හින්දා තමයි සුඛ සහගතය කියලා කියන්නේ. ඒකේ පස්සද්ධිය එහෙම හරි ප්‍රබල විදියට තියෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තවත් කාටවත් එකතු වෙන්න පුළුවන් ප්‍රශ්න වලින් පෙරවන් සරණයි මේ සියලු දෙනාම අවසර සංඥාස මේ කලින් මේ කියවපු සූත්‍ර වගේ එක මතකයක් තියෙනවා. මේ පළවෙනි මම ඊ සතියක සම්බන්ධව එකක් අහන්නේ. මේ පළවෙනි මේ ඥානවේදී මේ දුක්ඛේන්ද්‍රය නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවයි. දෙවෙනි එකේදී දෝමනස්ස ඉන්ද්‍රිය නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවයි. තුන්වෙනි එකේදී සුඛ ඉන්ද්‍රිය නිරුද්ධ වෙනවයි. හතරවෙනි එකේදී සෝමනස්ස ඉන්ද්‍රිය මේ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා කියලා වගේ. ඒ කියන්නේ සම්මත පළවෙනි එකේදී කයේ තියෙන දුක නිරුද්ධ වෙනවා. ඊළඟට දෙවෙනි එකේදී මනසේ තියෙන දුක නිරුද්ධ වෙන ඒ වගේ දෙයක් කියන එකද ස්වාමීන් වහන්සේ? දෙවන් තමයි. මෙහෙමයි තියෙන්නේ මහත්තයා. මේ අපේ ධානය වලට යනකොට හැබැයි මේ පළවෙනි එකේදී ඔය කියන හැටියට මට යන්තම් අහුවෙච්ච හැටියට මේ පළවෙනි එකේදී කායික දුක දෙවෙනි එකේදී එහෙම නෙවෙයි. මේකේ තියෙන්නේ මේ තිබෙනවා ඉන්ද්‍රිය නීවරණ ධර්ම පහක් තිබෙනවානේ. අපේ හිතේ කලබගෑනි හදන්නා වූ. ඒ කියන්නේ කරදර, කම්කටොළු, ප්‍රශ්න, අරව මේවා හදන ධර්ම පහක්. ඇලෙන ගතිය, බැඳෙන ගතිය, ඊළඟට කාමච්ඡන්දය කියලා ඔකට කියනවා. ගැටෙන ගතිය, නුරුස්නා ගතිය, ව්‍යාපාදේ කියලා කියනවා. ඊළඟට හිතේ හැකිරෙන අප්‍රාණික පණ නැති වෙන ගිලන් වෙන ගතිය, තීන මිද්දේ කියලා කියනවා. හැවිසිච්ච හිත මෙහිට දුවන පාලනය කරගන්න බැරි හතිය කරන ඇවිදින ගතිය, උද්දච්චේ කුච්චේ කියලා කියනවා. කිසිම ස්ථාවරයක් නැති ඒක හරිද මේක හරිද කියලා මේ භාවනාව හරිද හරියම කියලා සැක හිතන ගතිය විසිකිච්ඡාව හැටියට කතා කරන ඔය ඕවා ඇවිල්ලා මේ ඔයගේ තියෙන්නේ මේ හිතේ විවේක නැති කරන ගතිය. දැන් පළවෙනි ධානයේට යනකොටම ඔය පළවෙනි ධානයේට යනකොටම ඔය පහම නැති වෙන්න ඕන. දැන් ඔය පහ නැති වෙනවා කියලා කියනකොට ව්‍යාපාදේ තියෙනවනේ. ඒ ව්‍යාපාදයේ තමයි දුක් උපදවන දෝමනස්ස වේදනාව හදන්නා වූ ඒ වගේම කලබගෑනි හදන්නා වූ දේ තමයි ඔය ව්‍යාපාදේ.
ව්‍යාපාදය ආයේ දෙවෙනි අවස්ථාවකදී නසන්ට එහෙම දෙවෙනි ධානයේදී තුන්වෙනි ධානයෙන් නසන්නේ කියලා එහෙම එකක් නැහැ. පළවෙනි එකේදීම ව්‍යාපාදය අයින් වෙන්න ඕනේ. හැබැයි ඔය කියන සූත්‍රේ මොනවා කියලා තියෙනවද දන්නේ මේ ඒක හැබැයි මේ මීට වඩා වෙනස් විදියකට කියන සූත්‍රයක් තියෙන්න බෑ. හේතුව ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඔක්කොම ওই විදිහට තමයි තියෙන්නේ. පංච නීවරණ ධර්මයන් තියෙන තාක්කල් ධානයක් නැහැ. ඒක නිසා මේකෙන් කරන්නේ අර සියුම් විදියට තිබෙනා වූ හිතේ පල්ලහැට වැටෙන්න තිබෙනා වූ ගතිය කඩලා දාන එක තමයි විතක්ක ਵਿਚාර දෙක පන්නා දැමීමෙන් අයින් කර දැමීමෙන් නවත්තා දැමීමෙන් කරන්නේ. හේතුව ආයත් විතක්ක ਵਿਚාර දෙක හැම වෙලෙම තියෙන්න ඉපේ කාම ඡන්දේ ඇතිවෙන්න, ද්වේෂය ඇතිවෙන්න ඔයක වැඩිපුර වැඩ කරන්න එපායි. ඒක නිසා ওই දෙකට වැටෙනවා නම් වැටෙන විතක්කේ ਵਿਚාරේ කිත්වෙන් තිබුණොත්. ඒක නිසා ඒක අයින් වෙලා යනකොට කාම ඡන්දයෙන් ව්‍යාපාදයෙන් ටිකක් ඈත් වෙනවා. හැබැයි පළවෙනි එකෙත් නැති වෙලා ඉතියි. එහෙමයි තමයි. හොඳයි එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි තව ටිකක් කතා කරනවාද ඊට කලින් අපි චන්දන මහත්මයාගේ ඊ සතියේ ප්‍රශ්නේ ගමුදු ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරන්න. ඔව් මේ අපේ ඒ මහත්තයා ඇහුවේ ප්‍රශ්නේ මොකද්ද? කියන්න බලන්න ආයේ. චන්දන මහත්මයා තිරුවන් සරණයි ජයන්ත මහත්මයා මේ අභිධර්මයට අදාළ නැති කෙනෙක් නේද මම මේ ප්‍රශ්නේ හෙවි. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් තරම් ඉදිරියට යන්න පුළුවන් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ එහෙම නේද ස්වාමීන් වහන්සේ වෙනස් විකයක් සාකච්ඡා කරන්න අපිට පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ අද පුළුවන් වෙයි අපි මේකට කෙටියෙන් උත්තරයක් හොයාගෙන. හොඳයි චන්දන මහත්මයා අහන්නේ නේද? තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපිට සියලු දෙනාම තමයි මම මේ ප්‍රශ්නේ උනේ එදා අර සම්මුති ලෝකයේදී සහ අධ්‍යාත්ම ලෝකයේ අතර මේ ඇති වෙන ගැටුම් කොහොමද අපි මේ ජීවිතයේදී දෙකටම ගැටි ඉන්නේ කියලා ඒකට ස්වාමීන් වහන්සේ උනේ අර වෙන මහත්මයෙක් ඇහුවා මේ සියලු දේම සිහිනයක් විදිහට තමයි තියෙන්නේ කියලා. එතකොට අධ්‍යාත්මික ලෝකේ හැමදේම සිහිනයක් විදිහට. නමුත් මේ සම්මුති ලෝකෙට දෙනකොට ස්වාමීන් වහන්සේ ඒවත් එක්ක අපි ගැටෙනවනේ. එහෙමනම් සිහිනයක් නම් අපි ඉතින් කණ්ඩ බොන්න ඕන ඒ සියලු දේ වෙනවෙන ස්වාමීන් වහන්සේ. එතකොට කොහොමද මේ දෙක අතර අපි නොගැටි ඉන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ උනේ. හොඳයි මේකට උත්තරයක් මේ අපි හොයන්න අපි හිත මේක මේ අභිධර්ම වැඩසටහනත් එක්ක මේක අපේ හැම එක්කෙනාටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මේ කියන කාරණය. මේ මම හිතන්නේ මහත්යා ආපු ප්‍රශ්නයේ සම්මුති ලෝකයයි ආධ්‍යාත්මික ලෝකයයි කියනට වඩා මම හිතනවා සම්මුති ලෝකයයි පරමාර්ථයයි අතර කියන එක. සම්මුති ලෝකයේ පරමාර්ථයයි අතර කියන එකේ විදිහට හදාගත්තොත් හොඳයි කියලා ප්‍රශ්නය. මේ සම්මුති ලෝකය ආධ්‍යාත්මික ලෝකය කියවන් පස්සේ ආධ්‍යාත්මය ඇතුළත සත්‍යයෙන් ඔය සම්මුතියෙන් හදාගත්ත එක සංකල්ප තියෙනවා. මේ මට ඒ අහන ප්‍රශ්නේදී මට තේරුම් ගියේ මහත්තයා මේ නිකන් ඔළුව බේරගෙන සමාජයේ ඉන්නේ කොහොමදයි කියන එකක් වගේ තමයි ඇහුවයි කියලා මම හිතන්නේ හරිය වෙන්න ඇති කියලා. එහෙමද? ස්වාමීන් වහන්සේ ඔළුව බේරගෙන කියන එකේ අදහස කරපු එක නම් මට තේරුනේ නෑ. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මෙතන අපි තව ටිකක් එහාට කියනවා නම් මේ එක තැනකදී අපි සත්‍යයේ පුද්ගලයෙක් නෑ මේක මේ ධර්මතාවයක් විදිහට මේ දකින්නවා මේ ඇහැට රූපයක් දකින්නවා ඒවා මේ කවුරුත් කරන දේවල් නෙවෙයි ඒවා ධර්මතාවය. ඒකට නමුත් දැන් සම්මුති ලෝකයේදී ස්වාමීන් වහන්සේ අපිට කියනවා ඔන්න මම පන්සල් යනවා මගේ කියලා ඒක සම්පූර්ණව වෙනස් නිකම්ම අනේ ඒකයි මම අදහස් කරන්නේ. දැන් හරි. ඒ කියන්නේ මහත්තයා සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි කියන දෙක. දැන් මේ අපි කතා කරන්නේ මේ අභිධර්ම කොටාසේ පරමාර්ථ ධර්ම පිළිබඳව.
සම්මුති ධර්ම වලට යනකොට ඒ සම්මුති ධර්ම වල ඔය පරමාර්ථ ධර්ම අපි ගන්නේ මේ සත්ත්ව පුජ්‍යල කියන ලෝකයේ කතා කරන භාෂාවෙන් තමයි ඒවා ඉදිරිපත් කරන්නේ ලෝකයට. ඒක නිසා සත්‍යතා ධර්මතා දෙකක් තිබෙනවා. ලෝක සම්මුතිය සත්‍ය, ලෝක සත්‍ය, එහෙම නැත්නම් සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය කියලා. මේ පරමාර්ථ සත්‍ය මහත්ය කතා කරනවා අවබෝධ කරගන්න ඇරෙන්න ඊට වඩා මේ ඒක ලෝකයේ ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම එකක් තියෙනවා. ඒක නිසා අපිට සම්මුති සත්‍යයෙන් ලෝකයේ වැඩ කරන්න සිද්ධ වෙනවාමයි. පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්තට පරමාර්ථ සත්‍ය ලෝකයේ ක්‍රියාත්මක කරන්න බෑ. හරියට කියනවා නම් මේ වතුර බොන්න පුළුවන්. වතුර හපන්න බෑ. වතුර බොන්නයි. ඒ වගේම තමයි මේ වතුර බොන්න පුළුවන්. ඒ වතුර කියන જાතිය අපි අර කියන්නේ H2O කියලා. H2O බොන්න කියලා කිව්වට ඒක නිකන් අර මේ චක්කර බාහිරට පාවිච්චි කරන්න බෑ. ඒක නිසා දැන් ඔය තවත් එකක් ගත්තොත් එහෙම ඔය තියෙනවනේ මේ ඔය හැම කෑම පැකට් එකකම තියෙනවා මහත්තයා මේ විනය තිබෙනවා. ඒ කියන්නේ ඔය දැන් තියෙනවනේ කෑම පැකට් ඒවා තියෙනවා සීලය තියෙනවා. ඒ කියන්නේ විනය. ඒ වගේම තමයි ඕකේ සූත්‍ර තිබෙනවා. ඕකේ අභිධර්මයේ තියෙනවා. සෝයා මිල්ක් එකක් ගත්තත් ඒක තියෙනවා. ඩිස්පින් පෙත්තක් ගත්තත් පැනඩෝල් පෙත්තක් ගත්තත් ඕකේ තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔය සීලී කියලා කියන කොටස ඔය මේ බෙහෙත් පෙති වල තිබෙනවා මේ ළමයින්ට අහුවෙන්න තියන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ මේක ගන්න මේ විදිහටයි ඩෝස් එක කියනවා. වරකට 1යි හරි 2යි හරි ඊට පස්සේ කියනවා උදේ හරි දවල් හරි හවස හරි පැය 4න් 4ට හරි ඔන්න ගන්න විදිය කියනවා. ඔන්න ඕක විනයක්. ඕක ක්‍රියාත්මක කළ යුතු එකක්. ඒ වගේම අර ළමයින්ට අහුවෙන්න යන්න එපා. තව තියෙනවා මේ එකක් අර මේ මොකද්ද සෙන්ටිග්‍රේඩ් chance එක 30න් අඩුවේ තියන්න ඕනේ. ඊට වඩා වැඩියෙන් තියන්න එපා. එහෙමක තියෙන ඒවට කියනවා ඒක නිකන් විනය වගේ සීලය. ඊළඟට තියෙනවා මේ ඒක ලෝකේ පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙනවා මේක මේ ලෙඩේට හොඳයි, මේ ලෙඩේට හොඳයි, මේකට හොඳයි, මේ ඇඟ රිදෙනවට මේ වෙලාවට ගන්න කියලා ඔන්න විශිෂ්ටයක්. ඒක නිකන් සූත්‍ර වගේ නිකන් මේ ඇඟ කකිනවට පැනඩෝල් ගන්න, ඔඩියෝ කකිනවට පැනඩෝල් ගන්න, ඉම්බ්‍රිසාවට හොඳයි. එහෙම හරියට නිකන් ඒක මේ සූත්‍ර වැඩසටහනක් වගේ. තව තියෙනවා ඕකේ අනිත් පැත්ත ගත්තයන් පස්සේ ඔය කෑම පැකට් වල ඔය මේ ඒ වගේ තියෙනවා මේ ඔය දෙකටම අයිතින් නැති වචන සෙට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ nutrition information list එකක් තියෙනවා. ඒකේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් මෙච්චරක් ඔය කෑමකට නම් කාබෝහයිඩ්‍රේට් මෙච්චරක් තිබෙනවා, ෆැට් මෙච්චරක් තියෙනවා, සුගර් මෙච්චරක් තියෙනවා, එනර්ජි මෙච්චරයි, අරවා මේවා ලට්ට මහ ගොඩක් දාලා තියෙනවා. ඒකේ තියෙනවා මේ කෙමිස්ට්‍රි වචන තියෙනවා. ඒවා සාමාන්‍ය ලෝකයට ගන්න බෑ. ඒ කෙමිස්ට්‍රි කියන જાතිය අරවා මේවා ඒකේ ඒ කෑම ASCII තියෙනව තමයි. ඒ අපි ඔය කෙමිස්ට්‍රි ඔය එක જાති වලින් කන්නේ ඔය කෙමිස්ට්‍රි වල තියෙන જાති තමයි. හැබැයි ඒ වචන ඒ ಜಾති අපිට ගන්න බෑ. දැන් අපි මේ H2O ගිහිල්ලා ඉල්ලුවන් පස්සේ කඩේ H2O බෝතලයක් දෙන්න කියලා කියන්නේ නැහැ, වතුර බෝතලයක් නෙවෙයි. අන්න ඒ වගේ සම්මුති සත්‍යය ඒක නිසා පාවිච්චි කරන්න පුළුවන් මහත්තයා
පරමාර්ථ සත්‍ය බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පරමාර්ථ සත්‍යය අවබෝධ කරගත්තා, අවබෝධ කරගන්නේ ධර්මයේ තේරුම් ගත්තා. නමුත් උන්වහන්සේ සම්මුති සත්‍යයෙන් තමයි සම්මුති ලෝකයට ආමන්ත්‍රණය කරේ. ඒක නිසා 1 2 3 4 කියලා කියන්නේ සම්මුතිය. එකක් නෑ, දෙකක් නෑ, තුනක් නෑ, හතරක් නෑ කියලා කියන්නේ පරමාර්ථය. අතන කියලා කියන්නේ මෙතන කියලා කියන්නේ සම්මුතිය. අතනක් නෑ, මෙතනක් නෑ කියලා කියන්නේ ධර්ම ස්වභාවය කියලා කියන්නේ පරමාර්ථය. ඒක නිසා ලෝකයට ආමන්ත්‍රණය කිරීමේ මහත්ය සම්මුතිය අවශ්‍යයි. මම හිතනවා මේ ටික තේරෙන්න ඇත කියලා. බලමු. තේරුණා ස්වාමීන් වහන්සේ අප්‍රමාණකි. අවතරයි ස්වාමීන් වහන්සේ මේ අර මම ඉස්සෙල්ලා සුඛින්ද දුකින්ද ගැන ඇහු සූත්‍රයේ තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ සංයුක්ත නිකායේ පහේ එකේ 379 වෙනි පිටුවේ තියෙන උප්පටිපාටික සූත්‍රය කියලා මේ අද ඕනේ ස්වාමීන් වහන්සේ පස් වෙලාක මේ ස්වාමීන් වහන්සේ කිව්වට තව මොනවා හරි පැහැදිලි කිරීමක් කරනවා නම් කරන්නයි කියලා මේ ගෞරවයෙන් ඉල්ලනවා. ඊළඟ සරණයි. හොඳයි මහත්තයා. අපි එහෙනම් වෙලාව ගාමු පස්සේ. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ, එහෙනම් අපි ඉදිරි කොටස් වලට යනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අපි තව ත්‍රිකයක් අපි මේ වෙලාවේදී ඉදිරිපත් කරගනිමු. අපි එකක් කෙටියෙන් කියමු. අපි අර චිත්තචෛතසික ධර්ම ඉතින් අර හඳුනාගෙන තිබෙන නිසා නමුත් අපි වරින් වර ඉදිරිපත් වෙන හැටියට මම කියන්නම්. අපි ඊළඟට ගමු මෙන්න මේ කරුණ 8 වෙනි ත්‍රිකය දස්සනේන පහතබ්බා ධම්මා භාවනාය පහතබ්බා ධම්මා නේව දස්සනේන න භාවනාය පහතබ්බා ධම්මා. ඉස්සෙල්ලා ප්‍රීති ත්‍රිකය ගැන කියනකොට ඒකේ කියවෙන්නේ ප්‍රීතිචෛතසිකය වේදනාව ආකාර දෙකකට යන විදිහ. මෙතන අපේ හැම එක්කිනාම ඊට වඩා හොඳ අවධානයකින් අහගන්න එක දැනගන්න එක හොඳයි. දස්සනේන පහතබ්බා ධම්මා භාවනාය පහතබ්බා ධම්මා නේව දස්සනේන න භාවනාය පහතබ්බා ධම්මා. මෙතන වචනයක් තිබෙනවා දස්සන කියන එකයි පහතබ්බ කියන එකයි. දස්සන කියලා කියන්නේ දැකීම, දර්ශනය, අවබෝධය. ඒ කියන්නේ නුවණින් දැකීම කියන එකය. ඒ දර්ශනය කියලා කියන එකේ ඇත්ත වශයෙන්ම සෝවාන් මාර්ග අවස්ථාව තමයි දර්ශනය කියන එකෙන් කියන්නේ. ඇසේ දර්ශනේ නෙවෙයි. එතකොට පහතබ්බා ධම්මා කියලා කියන්නේ මේ දැකීම නිසා ඒ වෙලාවේ නැති වෙන, නැති කරන, විනාශ වී යනා වූ පහතබ්බ කියලා කියන්නේ ඉවත් කරනවා, අයින් කරනවා, නැති කරනවා කියන එක. ආන්න ඒ වගේ දර්ශනය නිසා දර්ශනයෙන් අයින් වෙලා යන ධර්ම තිබෙනවා. හරියට ආලෝකය එනකොට අන්ධකාරය නැති වෙනවා වගේ. ආලෝකය එනකොට පෙරපසු නොවි අන්ධකාරය නැති වෙනවා. ආන්න ඒ වගේ දර්ශනය ඇති වෙනකොට ඒ දර්ශනයත් එක්ක ප්‍රහාණය වන්නා වූ, අයින් වන්නා වූ ඉවත් වෙන ධර්ම තිබෙනවා. සමහර ඒවා තිබෙනවා දර්ශනයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒකට වැඩිමක් අවශ්‍යයි. ඒකට ප්‍රගුණ කිරීමක් අවශ්‍යයි. ඒකට ඉස්සරහට යැවීමක් අවශ්‍යයි. භාවිතා කිරීමක්, භාවනාවක් අවශ්‍යයි. ඒක නිසා දර්ශනයෙන් නැති වෙන ධර්ම තිබෙනවා. ප්‍රහාණය නැත්නම් භාවනාව තුළින් නැති වී යනා වූ ධර්ම තිබෙනවා. ඒකට කියනවා භාවනායේ පහතබ්බා ධම්මා කියලා. දැන් එතකොට දර්ශනය නිසා අයින් වෙන ඉවත් වෙන ධර්ම තිබෙනවා. භාවනාව නිසා අයින් වෙන ඉවත් වෙන ධර්ම තිබෙනවා. ඒ වගේම තමයි කොච්චර දර්ශනය වුණත්, ඒ වගේම කොච්චර භාවනා වුණත් නේව දස්සනේන න භාවනාය. දර්ශනේන භාවනාවම අයින් වෙන්නේ නැති ධර්ම තිබෙනවා. දැන් ඔය කරුණු තුනක් ඒකට කියනවා දර්ශන තිකේ කියලා. දැන් අපි මෙතනදී සලකා බලමු පළවෙනි කාරණේ. දර්ශනේ නිසා සෝවාන් මාර්ගය කියවනේ දර්ශනේ වෙන්නේ. මෙතන දර්ශන කියන කතාව කියන්නේ නිකන් සාමාන්‍යයෙන් අපි ඇහෙන් දකින දෙයක් නෙවෙයි. මේක හිතෙන් නුවණින් දකින්නා වූ දැකීමක්. නුවණින් දකින්ට
සාමාන්‍යයෙන් විපස්සනා කරගෙන ගියත් ඒවත් හොඳ දේවල් තමයි. නමුත් මේ නුවණට ටිකක් අපිට හොඳ දෙයක්, ගැම්මක් ඇති දෙයක්, සති සම්පන්න දෙයක් දකිනවා නම් මේ සෝවාන් මාර්ගයෙන් දකින්නා වූ දැකීම තමයි ඊටමත් වටින්නේ. එතකොට මේ දර්ශනයේ නිසා නැති වෙනවා මෙන්න මේ ටික. සෝවාන් මාර්ගයෙන් ඉවත් කරන, අයින් කරන ධර්ම තිබෙනවා. ඒ තමයි අර මෙන්න මේක කියලා ඉන්න ඕනේ ඉස්සර වෙලා. අපි අපායක් හදන්නේ කුමකින්ද? අපායක් හදාගන්නේ සිත් 12කින්. තිරිසන් ලෝකයේදී හදාගන්නේ සිත් 12කින්. පංචානන්තරේ කර්මය කරන්නේ ඔය අකුසල් සිත් වලින්. ඔය 12 තමයි අපාය, ඊළඟට තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, පංචානන්තරීය කර්ම, නොයේ අකුසල් ඔක්කොම හදන්නේ. ඔක්කොම මනුෂ්‍ය ලෝකයේ යම්කිසි දුක්ඛදායක දෙයක් තියෙනවා අකුසල් වලින් තමයි හදන්නේ. කවදාකවත් කුසලයකින් ඔක වෙන්නේ නැහැ. එතකොට මේ අපායවල් හදන, දුක් ඇති කරන, නිවන් නොපෙන්නන, නිවනට යන්න නොදී ආපහු පස්සට ආදින ගති ඔක්කොම ටික සෙට් එකම තියෙන්නේ, ශක්තිය ඔක්කොම නිස්පාදනය කරන විලා ඔක්කොම තියෙන්නේ ඔය කියනා වූ අකුසල ධර්ම 12යි. එතකොට මේ අකුසල ධර්ම 12 යට යනවා කුසල් වඩන විලාවට. භාවනා කරනකොට, ධ්‍යාන වඩනකොට, දානයක් මානයක් පිනක් කරනකොට යට යනවා මේවා. නැති වෙන්නේ, විනාශ වෙන්නේ. දැන් මෙතන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. කුසල ධර්ම තිබෙනවා 3ක්. එකක් තමයි කාමාවචර කුසල්, අනිත් එක තමයි මහග්ගත කියලා කියනවා රූපාවචර සහ අරූපාවචර කුසල්. ඊළඟට තිබෙනවා ලෝකෝත්තර මාර්ගසිත. කාමාවචර කුසල් සිතකින් මේක යන්තම් ඒ වෙලාවේ පන්න ගන්නවා. රූපාවචර අරූපාවචර සිත් වලින් ටිකක් විස්කම්බනීය වශයෙන් යට කරනවා, පන්න ගන්නවා. මාර්ගසිත වලින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ වෙලාවේ ලুকু දානමය පින්කමක් නැතුව කෙනෙකුට බුද්ධ වන්දනාවක් කරන්නට බණක් අහන්න සිතක් පහළ වෙනවා. ඒ බණක් අහන්නට සිතක් පහළ වුණාම ඒ බණ අහනකොට අර නීවරණ ධර්ම යන ඔය අකුසල් ධර්ම යට යනවා. ඔය අකුසල් සිත් 12 යට යනවා. හැබැයි වැඩි කාලයක් තියෙන්නේ නැහැ. බණ අහලා ඉවරනකොට ආයෙ එන්න පුළුවන්. ධ්‍යාන වඩනකොට ඔය අකුසල් සිත් ටික ආයෙත් බැරෑරුම් විදියට යට යනවා. ඒක යට කරගෙන තියෙනවා. හැබැයි ටික කාලෙකින් එන්න පුළුවන්. ওই විදිහට තමයි තියෙන්නේ. දස්සනේන පහතබ්බා කියලා කියනකොට මේ සෝවාන් වෙන වෙලාවේදී අයෙන් වෙලා යනවා. මෙන්න මේවා එකක් තමයි ලෝභ සහගත සිත් මණ්ඩියේ. ලෝභ සහගත සිත්වල මේ තියෙනවා දෘෂ්ටිය තියෙන, දෘෂ්ටි සම්පයුක්ත සිත් තියෙනවා 4ක්. දිට්ඨිගත සම්පයුක්ත සිත් 4ක් තිබෙනවා. සෝමනස්ස, උපේක්ෂා. සෝවාන් වෙන වෙලාවේදී ඔය අකුසල් සිත් 12න් ඔය දිට්ඨිගත සම්පයුක්ත සිත් 4ම නැති බංගස්ථාන වෙලා යනවා. ආන්න ඒක නිසා මේ දෘෂ්ටිගත චෛතසික, දෘෂ්ටිගත සිත් 4 දර්ශනයෙන් පහකර යුතු ධර්ම හැටියට සඳහන් වෙනවා. දස්සනේන පහතබ්බා ධම්මා කියලා කියනවා මේ දෘෂ්ටි සහගත, එහෙම නැත්නම් මේ දෘෂ්ටි යුක්ත වෙච්ච සිත් 4. ඒ විතරකුත් නෙවෙයි. මේ තව තියෙනවා මේ විචිකිච්ඡාවත් එක මෝහසිතක් තියෙනවනේ. දැන් මෝහ මූලික සිත් දෙකක් තියෙනවා. ඒ මෝහ මූලික සිත් දෙකේ එකක් තියෙනවා විචිකිච්ඡාව.
මේ අපේ පින්වතුන් මේක හොඳට අහගන්න. මං මේ දක්වාම කිව්වේ අපිට අපායක් හදන, තිරිසන් ලෝකය හදන, දුක් උපදවන, ඒ වගේම සංසාරයේ බන්ධවල තිබෙනා වූ ඔක්කොම තියෙන සිත්තරයි. ඕකෙන් තමයි මේ සංසාරයේ වටේ ඔක්කොම මේ දුකටපත් කරන්නව දේවල් තියෙන අර කාමාචරය වගේත් යනවා. නමුත් මේකෙන් තමයි අපායවල හදන්නේ. දැන් මේ කියන්නා වූ සිත් 12න් ලෝභ 8ක් තිබෙනවා, ද්වේෂ 2ක් තිබෙනවා, මෝහ 2ක් තිබෙනවා. මේකෙන් මේ සෝවාන් වෙන වෙලාවේදී ලෝභ සිත් වලින් 4ක් නැත්තටම නැති වෙනවා. තව කීයක් තියෙනවද නැති වෙන්න? 4ක් නැතුණාන් පස්සේ තව 8ක් තියෙනවා. ඒ තමයි දෘෂ්ටි නැති මේ ලෝභ සිත් 4කුයි, ද්වේෂ සිත් 2කුයි, මෝහ සිත් 2කුයි තියෙනවනේ. ඒ 8න් මෝහ සිතක් තිබෙනවා මේ විචිකිච්ඡාව තියෙන. විචිකිච්ඡා සහගත මෝහ මූල සිත නැති වෙනවා. මෝහ ගුඩේ. එතකොට තව තියෙනවා කීයද? 4යි. තව තියෙනවා මේ 7ක්. ඊළඟට ද්වේෂ සහගත සිත්වල මෙහෙම එකක් තියෙනවා. ද්වේෂ සහගත සිත්වල අර චෛතසික ධර්ම ටිකක් තියෙනවා. ඉරිසියාව යෙදෙන්නේ නැහැ. ද්වේෂ සහගත සිත් නැති වෙන්නේ නැහැ. හැබැයි ඉරිසියාව, මසුරුකම, කුකුස මෙන්න මේවා චෛතසික ටික ගලවලා ආන්න ඒ කියන්නා වූ චෛතසික ටිකයි අනිත් ටික විචිකිච්ඡාවයි අනිත් ටික සිත කියන්නා වූ මේ දෘෂ්ටි සාගත ටිකයි ඔක්කොම දර්ශනයත් එක්ක නැති වෙලා යන නිසා කියනවා දස්සනේන පහතම්බා ධම්මා කියලා. යම්කිසි වෙලාවක කෙනෙක් ඇහුවොත් හරි Tamanට හිතන්න උනොත් එimhe ඇත්තට මෙතනදී නැති වෙන්නේ කුමක්ද මේ දස්සනේන පහතබ්බ ධර්ම මොනවදයි කියලා මෙන්න මේ ටික තියෙන්න ඕනේ. මේවා තමයි දර්ශනයෙන් නැති වෙන්නා වූ ධර්ම. මේ චෛතසික 22ක් තියෙනවා මේ යන්නේ නැති. අර ද්වේෂය තියෙන සිතේ ඉරිසියාව, මසුරුකම, කුකුස ඊළඟට විචිකිච්ඡා ඒවා තමයි නැති වෙන්නේ. ඊළඟට තව එකක් තිබෙනවා මේ සෝවාන් වෙනකොට තව එකක් තිබෙනවා අර දැන් අර ලෝභ කිව්වනේ ලෝභ සිත් 4ක් ඉතුරුයිනේ. ඒවා දෘෂ්ටි නෑ කිව්වනේ. හැබැයි ඒ දෘෂ්ටි නැති වුණාට ඒ වගේම අර සහ ද්වේෂය තිබුණත් ඒ වගේ තිබෙන්නා වූ අපායට අද්දන, අපායට යොමු කරන, අපාය පැත්තට බර කරන ගතිය සම්පූර්ණ ඒ වගේ නැසලා සම්පූර්ණ කඩලා තියෙන අඩු කරලා දානවා. සමහර ඒවා තිබෙනවා සම්පූර්ණයෙන් නැති කරනවා. සමහර චෛතසික සිත්වල තිබෙනා වූ බලය අඩු කරනවා. ඒක නිසා තමයි ওই සෝවාන් වෙච්ච අය කෙලෙස් තිබුණත් අපායට යන්නේ නැති. තියෙන ඉතුරු වෙලා තිබෙන ටිකේ බලය අඩු වෙලා තිබෙන්නේ. ඒ නැති වෙච්ච ටිකේ සම්පූර්ණ ගිහිලා තියෙන්නේ. ඒකට කියනවා අපායගාමී ශක්තිය නැති කරනවායි කියලා දර්ශනයෙන් පහ කරන්නා වූ ධර්ම. ඊළඟට කියනවා භාවනාය පහතබ්බා ධම්මා කියලා. භාවනාය පහතබ්බා ධම්මා කියලා කියන්නේ අර සකු르දාගාමි දැන් මෙතන භාවනාව කියලා කියන්නේ අපි ඔය කරන ආනාපානසති භාවනාව, විපස්සනා භාවනාව, මෛත්‍රී භාවනාව නේ. මෙතන භාවනාව කියලා කියන්නේ ආර්ය ධර්ම සම්බන්ධයෙන්. සකු르දාගාමි මාර්ගයෙන් වැඩිම නිසා සෝවාන් වෙච්ච කෙනා නිකන් ඉන්න හොඳ නැහැ, ඉස්සරහට යන්න ඕනේ. සකු르දාගාමි මාර්ගයෙන් ධර්මයේ වැඩිම නිසා තුනී වී යන්නා වූ ධර්ම තිබෙනවා. ඒ තමයි අර දෘෂ්ටිගත මේ විපයුත් සිත් 4ක් තියෙනවානේ. ඒ සිත් 4 ඊළඟට ද්වේෂ මූල සිත් 2ක් තියෙනවා කියන්නේ ඒකේ තිබෙනා වූ බලය අඩු කරලා දානවා. ඒකට කියනවා භාවනාය පහතබ්බ කියලා. ඊළඟට තුන්වෙනි එකෙන් වෙන්නේ ওই දෘෂ්ටිගත විපයුත් සිත් 4 සම්පූර්ණ නැති බව දස්තාර වෙනවා. විනාශ වෙලා යනවා. සහ
අර දේශ මූල සිද්ධියක සම්පූර්ණව නැති වෙලා යනවා. ඒ වගේම ඒ හා සමග යෙදෙන්නා වූ චෛතසික ධර්ම තිබෙනවා නම් ඒ ටිකත් ඔක්කොම නැති වෙලා යනවා. ඒකට කියනවා සෝවාන් වුණ වෙනකොට ටිකක් තිබෙනවා දර්ශනයත් එක්ක නැති වී යනවා කොටසක්. සකදාගාමි අනාගාමි කොටස ගණන් ගන්නේ භාවනාව මේ භාවනා හැටියට ඊළඟට තව ඉස්සරහට යනවා අරියත් මාර්ගයට යනකොට අර අපි කතා කරනවානේ තවත් තියෙනවනේ ලෝභ සාගත ස්වභාවයක් ඊළඟට රූප රාගය ඊළඟට තිබෙනවනේ අර මාන්න ක්ලේශය ඊළඟට තියෙනවා අරූප රාග උද්දච්චය ආන්න ඒ කියනා වූ කෙලෙස් ටික සම්පූර්ණයෙන්ම නැති වෙලා විනාශ වෙලා යනවා. ඒකට කියනවා ඒ කොටසට කියනවා මේ භාවනාවෙන් නැති කරන්නා වූ ධර්ම සමූහය කියලා. ඒකට සම්බන්ධ චෛතසික ධර්ම නැති වෙලා යනවා. ඔන්න දැන් දර්ශනයෙන් පහවී යන ධර්ම තිබෙනවා. දර්ශනය වීම නිසා, දැකීම නිසා, වැඩිම නිසා භාවනාවෙන් නැති වී යනා වූ ධර්ම තිබෙනවා. තව තිබෙනවා නේව දර්ශනේන. දර්ශනේනොත් නොවේ. නෑ භාවනාය. භාවනාව දර්ශනේනොත් දෙකෙන්ම නැති වී නොයන්නා වූ ධර්ම. ඒ තමයි කුසල් සිත් තිබෙනවනේ අර 21ක් අපි කතා කරානේ. ඒවා ඊළඟට විපාක සිත් ඒවා ක්‍රියාසිත මේවා ඒහා සමග යෙදෙන්නා වූ අර 38ක් සුවනේ චෛතසික ධර්ම ඊළඟට රූප ධර්ම 28 නිර්වාණ ධර්ම මේ කියනා වූ ධර්ම කවදාකවත් ඔය දර්ශනයේ හින්දා නැති වෙන්නේ නැහැ. ඊළඟට භාවනාව නිසා නැති වෙන්නේ නැහැ. රූප ඊට පස්සේ කිසිම රූපයක් නැති වෙන්නේ ඔය භාවනා කිරීම මේ කියන්නේ සකදාගාමි මාර්ගයෙන් අනාගාමි සහ සෝවාන්. නිර්වාණය නැති වෙන්නේ නැහැ. සෝවාන් මාර්ගයෙන් හරි සකදාගාමි අනාගාමි මාර්ගයෙන් ඒව නැති වෙන්නේ නැහැ. ක්‍රියාසිත නැති වෙන්නේ නැහැ. විපාකසිත නැති වෙන්නේ නැහැ. කුසාසිත නැති වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ කියනා වූ ධර්ම ටික සම්බන්ධයෙන් බෙදීමට කියනවා දස්සනේන පහතම්බා ධම්මා භාවනාය පහතම්බා ධම්මා නේව දස්සනේන න භාවනාය පහතම්බා ධම්මා කියලා. ඉතින් මේකට සම්බන්ධ තියෙන කරුණු ටික අපි දැන් සාකච්ඡා කිරීම වශයෙන් අහුලා ගන්නට මහන්සි කරමු. හැම දිනාටම ධර්මී සරණක් ධර්මයේ අවබෝධයක් පිටසරණක් වේවා. හැම දිනාටම ධර්ම අවබෝධය වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මේක ඇත්තටම මේ කොටස ඔබ වහන්සේ කියලා දෙනකොට මතක් වුණේ මේ සබ්බාසව සූත්‍රයේ මම දන්නේ කොහොමද ඒක තේරුම් ගන්න කියලා මේවා ගැන අහලා නැත්නම් ඉතින් ඔබ වහන්සේ දිකාමත්ම කෘතඥතාව පළ කරනවා මේ කරුණු ගැන අපිට කියලා දෙනවට. එහෙමනම් මම කල්‍යාණ මිත්‍රන්ට යමු වෙනවා ප්‍රශ්න වලින් එකතු වෙන්න පුළුවන්. ඊළඟ සර්ණයි. ප්‍රශ්න තියෙන ඒවා අපේ පින්වතුන් අහන්න මේවා තේරුම් ගන්නට මහන්සි ගන්න එක හිත උලුප්පලා ඊළඟට හිත අවුස්සලා මේ ඊළඟට ඒවා ගැන හිතන්ට පොළඹවලා ධර්මයට හිත යොමු කරන එක හරිය වටනවා. හැම එක්කෙනාගම අහන ප්‍රශ්නය Tamanට විතරක් නෙවෙයි උත්තරේ වටින්නේ හැම එක්කෙනාටම උත්තරේ වටිනවා. තෙරුවන් සරණයි හැමෝටම අවසරයි හාමුදුරනේ මේ කෙලෙස් ධර්ම සහ සිත් අතර කොයි විදිහටද හඳුන්වා දෙන්න පුළුවන් ඒ කාරණා දෙක හාමුදුරනේ? කෙලෙස් ධර්ම සහ සිත් කියලා කියන්නේ මහත්තයා හරියට මේ ගියක් ඇතුලේ දුමක් ගැහුවා වගේ. දැන් හිත හරියට ගේ වගේ. දුම හරියට කෙලෙස් වගේ. ඉන්න බෑ කෙලෙස් එනවා. ඒ වගේම මේ හිතේ තිබෙනවා චෛතසික ධර්ම. චෛතසික ධර්ම 52ක් කිව්වනේ. ඒ චෛතසික ධර්ම 52කින් 14ක් චෛතසික ධර්ම කෙලෙස් හැටියට සැලකනවා. ඔක්කොම නෙවෙයි.
හැබැයි හිතයි චෛතසිකයි කියලා කියන්නේ එකක් නෙවෙයි. දෙකක්. දුම් පිරුණු ගේ කියලා කිව්වම දුම් ගාන ගේ කියලා කිව්වම දුම වෙනයි ගේ වෙනයි. ඔය වගේ. දුම තියෙන ගේ ඇතුළු බව හැබෑවයි. හැබැයි දුම ගේ නෙවෙයි. ගේ දුම නෙවෙයි. ඒ වගේ මේ හිත ඇතුලේ වැඩ කරන ක්‍රියාත්මක වන චෛතසික ඇවිල්ලා හිත නෙවෙයි. හිත චෛතසිකක් නෙවෙයි. ඒ චෛතසික ධර්ම වල දුම ගස්සන ඒ වගේම ඉන්ට වැඩි කරන ගතියක් තිබෙනවා. ඒකට කියනවා චෛතසික ධර්ම අකුසල කියලා. ඔය අකුසල චෛතසික වෙන්නේ ඔය චෛතසික එකක් හරි අඩු ගන්න එකක් හරි එකට වඩා එනවා. එකක් හරි ගෑවිලා තිබුණොත් අර මේ කිරි කලයට ගොම දැම්මා වගේ. පාවිච්චි කරන්න බෑ කෙලෙසෙනවා. ඒක නිසා හිත කෙලෙසන හිත තිබෙන සෞම්‍ය ගතිය නැති කරන හිත අන්දන බන්ධන මේ ඒ ගති වලින් යුක්ත වෙච්ච චෛතසික ධර්ම වලට තවත් නමක් තමයි කෙලෙස් කියලා කියන්නේ. කෙලෙස් කියන එකේ තේරුම කෙලෙසෙන නිසා. හිත කෙලෙසෙනවා. හිත කිරුටු කරනවා. ආන්න ඒක නිසා ඒ චෛතසික ධර්ම වලට තවත් නමක් කියනවා මේ කෙලෙස් කියලා. සමහර වෙලාවට ගමේ මිනිස්සුන්ටත් එක එක වැඩ කරනකොට තියෙනනේ මිනිස්සයා බව හැබෑවයි. හැබැයි මිනිස්සු එක එක නම් තියෙන යා කරන වැඩේ හැටියට කිලුටා කියලා කියනවා. ඒ වගේම කෙනෙහිලිකම් කරනකොට කෙනෙහිලා කියලා කියනවා. ඊළඟට ලෝභකම් කරනවා නම් ලෝභයා කියලා කියනවා. මසුරුකම් කරනවා නම් මසුරා කියලා කියනවා. ওই වගේ තියෙනනේ. ඒ වගේ මේ ඒ වැඩේ හැටියට මේ හිතේ කෙලසනවා. හිතේ තිබෙනා සෞම්‍ය ගතිය නැති කරනවා. ඒකට තමයි මහත්යා කෙලස් කියලා කියන්නේ. හිතයි කෙලසුයි එහෙම නැත්නම් කෙලසුයි හිතයි ඔය දෙක තමයි තේරුම් ගන්න ඕනේ. තේරුවන් සරණයි. ඊටාම හොඳ පැහැදිලි කිරීමක් සිදු වුණා බොහොම පින් හඳුරුනි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි සාමාන්‍ය සූත්‍ර දේශනාවල ජහනකොට සෝතාපන්න වෙන අවස්ථාවේදී මූලික වශයෙන් සංයෝජන තුනක් දුරු වෙනවා කියලා අපි දන්නවා. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාස කියන කොටස් තුන. දැන් ස්වාමීන් වහන්සේ අපි ඒ ටිකට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මෙතන අපි මෙතනදි ප්‍රහාණය වෙනවා කියව සිත් හතරයි. කියන්නේ දිට්ඨි සංප්‍රයුක්ත සිත් හතර නැති වෙන එකයි. ඒ වගේම විචිකිච්ඡා සාගත මොහ මූල සිත නැති වෙන එකයි. ඒ වගේ ඒවා ටික සම්බන්ධ කරන්න කොහොමද ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරන්න පුළුවන් කමක් තියනවද අපිට? තේරුවන් සරණයි. පුළුවන් මාත්‍යා. ඒ තමයි අපි සූත්‍ර දේශනාවල කතා කරනවා නැති වී යන ධර්ම තුනක් මුල් කරනවා. ඒ තමයි කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියලා. ඒකෙදි සිත් වශයෙන් ගත්තයින් පස්සේ අපි මෙහෙම ගමු සිත් කියන ටික පැත්තකින් තියලා මේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය, මොකද්ද මේ සීලබ්බත පරාමාසය, මොකද්ද මේ විචිකිච්ඡාව කියලා ගත්තම ඔකේ මූල ධර්මතා දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ මේ විචිකිච්ඡාව කියන එක ඇවිල්ලා සම්පූර්ණ මෝඩකම් මූලාර සැකය. ඒක නිසා ඒක යන්නේ මෝහ මූල සිතින් යන්නේ. මෝහ මූල සිතින් විචිකිච්ඡාව සම්පූර්ණ යනවා. ඒක නිසා එතනින් එක ධර්මයක් යනවා අර සූත්‍රවල කියන විචිකිච්ඡා ධර්මය. ඊළඟට සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාසය කියලා කියන්නේ එකම දෘෂ්ටි චෛතසිකය. ඒ දෘෂ්ටි චෛතසිකය ඒ දෘෂ්ටි චෛතසිකය හරියට කියනවා නම් මෙහෙමයි. නැට්ටුවෙක් ඉන්නවා. එයා අඳින විදියක් තිබෙනවා, එයා නටන විදියක් තිබෙනවා. නැට්ටුවා අඳිනවා එක විදියකට. එයා නටනවා එක විදියකට. මේ
නැට්ටුවා ඇඳම එක විදිහකට පේනවා. නැට්ටුවා නටනකොට තව විදිහකට පේනවා. මේ දෘෂ්ටි චෛතසිකය මේ නැට්ටුවා වගේ නැට්ටුවා ඇඳම වගේ ගන්නකොට නිකන් පර්සනැලිටි වේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය. සත්වයේ පුද්ගලයෙක් මම කෙනෙක් ඉන්නවා කියන හැඟීම තමයි එයා ඇඳගෙන තියෙන්නේ. ඔන්න ඒ දෘෂ්ටිචෛතසිකයේ එක විදියක්. ඊළඟට මේ දෘෂ්ටිචෛතසිකේ නටනවා. නටන්නේ කොහොමද? සීලබ්බත පරාමාස දාන. ඒ කියන්නේ එයා එක එක ಜಾති දෘෂ්ටිය මුල් කරගෙන එක එක ಜಾති දානවා. මේ දේව ඇදහිලි, බ්‍රහ්ම ඇදහිලි, ඊට පස්සේ යාතිකා, පුදු පූජා, යාග හෝම, විමුක්තිය පතාගෙන සිද්ධ කරන දේවල්. ඒවා ඇවිල්ලා සීලබ්බත පරාමාස. ඒක නිසා දෘෂ්ටි වශයෙන් ගත්තයින් පස්සේ මේ දෘෂ්ටිය අර නැට්ටුව අඳින විදියයි නැට්ටුව නටන විදියයි වගේ මේ දෘෂ්ටිය දෙක ප්ලේ කරනවා රෝල් දෙකක්. එකක් තමයි සක්කාය දෘෂ්ටි රෝල, අනිත් එක තමයි සීලබ්බත පරාමාස. මූල ධර්ම හැටියට ගත්තයින් පස්සේ මහත්යත් මූල ධර්ම දෙකයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය වුණත් සීලබ්බත පරාමාසය වුණත් ඒක දෘෂ්ටියමයි. ඒක වැඩ කරන විදි දෙකින් තමයි සංයෝජන ධර්ම දෙකක් කියන්නේ. අනිත් එක තමයි විචිකිච්ඡාව. ඒක නිසා මේ දෘෂ්ටිය නැති වෙනකොට ඔය දෘෂ්ටිය තිබෙන සිත් මේ ටික නැති වෙනවනේ. ලෝභ සාගත සිත් 8 දෘෂ්ටිය තිබෙන්නා වූ ඒ ටික අයින් වෙනකොට දෘෂ්ටිය නැති වෙනවා කියලා කියන්නේ මිනිසයා අඳින්නේ නැහැ කියලා කියන්නේ නරන්න බෑ කියනවා කියන්නේ. ඒක නිසා නැට්ටුවා නැති වෙනකොට ඇඳුමක් නැහැ. නැට්ටුවාගේ නැටිල්ලක් නැහැ. ආන්නේ ඒ විදිහයි ඔය දෘෂ්ටි චෛසික 4 දෘෂ්ටියේ තියෙන සිත් 4 නැති වෙනකොට සිද්ධ වෙන විදිය. තිරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ දෙවන් සරණයි. හොඳින් පැහැදිලි වුණායි. හොඳයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. එතකොට ඒ සිත් 4 තියෙන චෛසික ඔක්කොම ප්‍රහාණය වෙනවා මේ සෝවාන් ඵලයට. ඒ කියන්නේ ඒ ලෝභ සිත් 8න් ඒ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සිත් 4 තියෙන සියලුම චෛතසික ප්‍රහාණය වෙනවා. ඒ දෘෂ්ටි චෛතසිකය සමග වැඩ කරන්න තියෙන සිත් විතරයි නැත්නම් චෛතසික විතරයි නැති වෙන්නේ. හැබැයි ඒ චෛතසික මෙහෙම තියෙනවනේ දැන් අකුසල් චෛතසික ධර්ම තිබෙනවා 14ක්. ඊළඟට ඒ 14යි තව තියෙනවනේ සරුවචිත්ත සාධාරණ සිත් මේ චෛතසික තිබෙනවානේ 7ක්. ඒ 7යි 21ක් වෙනවනේ. ඊළඟට 21යි ඔය ප්‍රකීර්ණක චෛතසික තියෙනවනේ තව මේ 6ක්. එතකොට 21යි 6යි කීයක් වෙනවද? 27ක් වෙනවා. ඔය 27 දෙනා තමයි මේ සිත් 12ම වැඩ කරන්නේ අඩු වැඩි වශයෙන්. හැබැයි දෘෂ්ටි චෛතසික කියන්නේ ඔය දෘෂ්ටිය යුක්ත වෙච්ච දෘෂ්ටි සම්පයුක්ත වෙච්ච ඔය හිත් 4 නැති නිසා අර චෛතසික එතන වැඩ කරන්නට නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම දෘෂ්ටිය නැති වෙනකොට විචිකිච්ඡාව නැති වෙනකොට ඒගොල්ලොත් එක ගිහිල්ලා වැඩ කරන්නට යන මේ චෛතසික ධර්ම අනිත් ඒවා තියෙනවා. අනිත් තැන් වල වැඩ කරන්න. හැබැයි මේ වගේ වැඩ කරන්නට නෑ. ඒ කියන්නේ කොන්තරක් කාර්යයනේ. දැන් ඔය මේ තියෙනවනේ දැන් කොන්තරක් අරගෙන යනවනේ එක්කිනා මෙතනින් අතෙන්ද යනවා එක්කෙනෙක් මුල් වෙලානේ අනිත් අය එක කරගෙන යන්නේ. එතකොට කොන්තරක්ව කොන්ට්‍රැක්ට් නැති වෙනකොට අනිත් අයට වැඩ නෑ. එතන ෆීල්ඩ් එක නෑනේ. ඒක නිසා නැති වෙන්නේ ඔක්කොම චෛතසික නෙවෙයි. එතන දෘෂ්ටි සිතේ වැඩ කරන්නට තිබෙන චෛතසික කොන්තරක්කාරය නැති වෙනවා. අනිත් චෛතසික ටික අනිත් තැන්වල අනිත් අයත් එක්ක වැඩ කරනවා. දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අනිත් එක ඉරිසියාව නැති වෙනවා. මේ සෝවාන් වෙනකොට ඉරිසියාවයි මසුරුකම
ඒවත් නැති වෙනවා. ඊළඟට කුක්කුච්චේ නැති වෙනවා. ඉස්සාව මච්චරිය නැති වෙනවා. මේ කවදාකවත් ඔය මේ තරහ අරෙමේ තියෙනවා. අය සෝවාන් වෙච්ච අයට මසුරුකම එහෙම නැහැ. ඉරිසියාව නැහැ. සර්කසානා දුරට නම් යාවතිනෝ සෝවාන් කෙනෙක් ඊට පස්සේ මේ සංසාරේ කත කරන්නේ ආත්ම හතයි කියලා සම්මත. ඒකත් එහෙමත් බලනකොට සම්පූර්ණ මෙතන වන් සමාන කළා දැන් වුණාට පස්සේ සත්‍යගාමි ආරි ධර්ම කියන භාවනා කරලා වඩන්න ඕනේ කියලා සම්මත. ඒකත් සම්පූර්ණ එතන සෝවාන් කෙනෙක් කියලා ඒක ස්වභාවයෙන්ම සිදුවෙන දෙයක් සම්මත කොහොමද ඒක තේරුම් ගත යුතු සම්මත සේවන් කරන්න. මේ ඒකේ තියෙන මහත්ය එහෙම සෝවාන් වෙච්ච කෙනා නිකන් ඉන්න හොඳ නැහැ. එයා ඉස්සරහට යන්න වැඩ කරන්න ඕනේ. නැත්තම් එයාට ඒක දිනු වෙන්න කල් අල්ලනවා. සමහරවිට බ්‍රහ්ම ලෝක වල හිටන් කැරකෙන්න සිද්ධ වෙනවා ඒව වැඩෙනකන්. දැන් ওই භාවනාව එකක් තියෙනවා සෝවාන් වුණායින් මෙහෙම. තියෙනවා හාන භාගයේ ධර්ම, කිති භාගයේ ධර්ම, විශේෂ භාගයේ ධර්ම. මේ හාන භාගය කියලා කියන්නේ පල්ලෙහාට වැටෙනවා. ඒ කියන්නේ අපායගාමී වෙන තියෙන තත්ත්වෙන් පල්ලෙහාට එනවා. ඒවට කියන හාන භාගය කියලා. කිති භාගය කියලා කියනවා ඒවා ඇවිල්ලා පල්ලෙහාට වැටෙන්නෙත් නෑ. පල්ලෙහාට පිරීලා යන්නෙත් නෑ. උඩට දියුණුවකුත් ඇත්තෙත් නෑ. කිති භාගය. සමහර අය කියනවා විශේෂ භාගයයි. ඒ කියන්නේ ඊළට යනවා. දැන් ස්වභාවයෙන්ම යම් කෙනෙක් ආත්ම හතක් මේ කියන්නේ සෝවාන් වුණාට පස්සේ එයා ඉන්නවා නම් උපරිමය ආත්ම හතයි උත්පත්ති වශයෙන්. ඒක තේරුම් ගන්න උත්පත්ති වශයෙන් ආත්ම හතයි. ඒ උත්පත්ති වශයෙන් ආත්ම හත යම් කිසි විදියකින් බ්‍රහ්ම ලෝකයකට එහෙම අහු වුණා. ඒකේ යනවා කල්ප ගණන් යනවා. ඊටෝ යනවා මේ දැනටත් ඉන්නවා කියනවනේ බුදුරජාණන් වහන්සේලා 7 නමකින් බණ අහලා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ආර්යයන් වහන්සේලා ඉන්නවා කියනවනේ මේ බ්‍රහ්ම ලෝකයේ සුද්ධාවාසයේ. ඒ වගේ මේ දිගට අල්ලන. හැබැයි ඒක කෙටි වෙනවා. Taman හොඳට විපස්සනාව වඩලා ඊට පස්සේ භාවනා කරලා ඒ ලබාගත් සෝවාන් ඵලයෙන් එතෙන් සතුටු වෙන්නේ නැතුව ඉස්සරහට යන්න ඕනේ කියලා උත්සාහ කරගෙන යනකොට ඊට පස්සේ කෙටි වෙනවා. නැත්තම් මේ ආත්ම හත දක්වා ඉතින් එයා ඉස්සරහට යනවා. සසර දුන්නේ අපාය දුකින් මිදලා තියෙනවා. එච්චරයි. මොකක්ද කියනවා? මේ තුනේදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් පළවෙනි කේදී දර්ශනේ පහතබ්බා ධම්මා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග 8ම යම් විදිහකට වැඩෙනවද ඒ පියවරේදී ඊළඟේදීත් ඒ 8මයි වැඩෙනවද කොහොමද වෙනස අනිවාර්යයෙන්ම තේරුම් ගන්න. ඒ මාර්ග සිත්වල මේ ආර්ය අෂ්ටාංගික අංග 8 හොඳට පරිපූර්ණව එක ලෙවල් එකේ තියෙන්න ඕනේ. මේ එහෙම වුණාන් පස්සේ තමයි ඉන්ද්‍රිය ධර්ම ලෙවල් වල සම වෙලා තියෙන්න ඕන, සමාන්තර වෙලා තියෙන්න ඕන, මාර්ග ධර්ම හොඳට තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ, විතරකේ තියෙන්න ඕනේ. ඊළඟට වීරිය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ. මේ ධර්මතා ටික අනිත් විරති ධර්ම තියෙන්න ඕනේ. මේ ටික ඔක්කොම ගානට පිහිටියන් පස්සේ තමයි එයා සෝවාන් වෙන්නේ. ඒක නිසා මේකෙදී මාර්ග අංග ටික වැඩ කරනවා. මෙහෙම එකක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවල මාර්ග ධර්ම හැටියට කියනවා කොටසක් මෙතනදී මාර්ග ධර්ම වෙන නමකින් කියනවා. චෛතසික ධර්ම වල. ඒක නිසා මෙතන තියෙන ඒකාග්‍රතාව සති චෛතසිකය, ප්‍රඥා චෛතසිකය, විරති ධර්ම, වීර්ය ධර්ම, විතර්ක ධර්ම. ඒක නිසා මාර්ග ධර්ම තියෙනවා. ඒක වැඩෙනවා. ඒක නිසා එහෙම ගන්නවා.
සංගල්පනායි මාත්‍රි සර්වසර්ණයි මහත්මයා සර්වසර්ණයි ස්වාමීන් වහන්සේට සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ මෙතනදී කියවනේ මේ ඔය මේ සුද්ධාවාසෝච වෙලා බොහොම කල් ඉන්නවා කියලා. ඒකට ඒකට හේතුව ස්වාමීන් වහන්සේ එයා සෝවාන් වුණු අයනේ ඒගොල්ලන්ගේ වීර්යය මදිකමක්ද නැත්නම් වෙනස් යම් කිසි දුර්වලතාවයක්ද ස්වාමීන් වහන්සේ? ඇයි එච්චර කල් එහෙම ඉන්න වෙන්නේ? ඒක වෙන්නේ මේ සමහර අයගේ වීර්ය අඩුයි. සමහර අය ඔහේ ඉන්නවා ඉතින්. එහෙම මේ එහෙම එකක් තියෙනවා. වීර්ය කරන්නේ. ඒ කියන්නේ සමහර අය ධර්ම ප්‍රඥාවත් තිබිලා තිබෙන ධර්ම අවබෝධ කරගන්නට ප්‍රඥාව ධර්මාභෝධයේ ප්‍රඥාව තිබුණාට අර භවරාගය කියන එක ගොඩක් හදට තිබිලා තියෙනවා. ඒක නිසා ඒ වගේ අය මේ ටිකක් දුක දැක්කත් පරක්කු වෙනවා මේ ඒකින් අයින් වෙන්න වැඩ කරගන්න. සමහර අයට එහෙම තියෙනවා දැන් ඔය අපේ මිනිස්සු අතරක් තියෙන්නේ මේ හරදරයි තමයි ඒ වුණාට ඉතින් නොකරත් බෑනේ. සමහරව කියන පව් තමයි ඉතින් ඒත් ඉතින් මේ මොනව කරන්නද? අර ඒ යන්නේ ඒ වගේ සමහර අයට තියෙනවා. ඉතින් මේක ආර්යනාන්දලා පව් කරන්නේ නැහැ. නමුත් භව රාගය නිසා භවයේ ඉතින් දුකයි තමයි ඉතින් මොනව කරන්නද කියලා වගේ ඉතින් ඔහේ ඉන්නවා. ස්වභාවයෙන්ම ගිහිල්ලා අර ධර්මතාවයක් හැටියට සිද්ධ වෙන තැනදී මේ සෝවාන් වෙලා එහෙම නැත්නම් මේ අනාගාමී වෙලා එතනින් අරහත් වෙලා අවසන් වෙනවා. අර සමහර වෙලාවට තියෙන සමහර අය සුද්ධාවාසයේ පළවෙනි එකට ගියාන් පස්සේ පළවෙනි එකෙන් දෙවෙනි එකෙන් තුන්වෙනි එකට ওই විදිහට ගිහිල්ලා පේලියට ගිහිල්ලා තමයි අවසන් වෙන්නේ. ස්වාමීනාත් එවැනි ගතියක් නැති කර ගැනීමට මේකෙන් දිගින් දිගටම යන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. එවැනි ගතිය නැති කර ගැනීමට මුලින්දම මේ අපි කොහොමද කරන්න ඕන ස්වාමීන් වහන්සේ? කල යුතු දේ කුමක්ද? උත්සාහයෙන් යුතුව සීල සමාධි ප්‍රඥා වැඩි වීම සහ අදිෂ්ඨානය ඊතා ඉක්මනින් සසරින් ඈතර වෙන්න කියලා ප්‍රාර්ථනා පිටවාගෙන අදිෂ්ඨානය උත්සාහයෙන් කටයුතු කරනවා. ඒ උත්සාහය කරනවා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම මෝරවනවානේ. ඒ ඉන්ද්‍රිය ධර්ම මෝරන්න වේගය හොඳයි. දැන් ඒක නිසා සමහර අවස්ථාවලදී තියෙනවා මෙහෙම මේ ඔය මේ සමහර අයගේ හිත් නිවනේ ප්‍රාථමික අවස්ථාවට හොඳයි. නමුත් උපරිමයට හරියන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ. ඔය සමහර කොස් තියනවා පොළොස් මැල්ලුමට හදන්න පුළුවන්. කිරි කොස් හදන්න බෑ. ඒ වගේම ඒක මේ වරක ගන්න බෑ. ඒ වරක ගන්න නම් හොඳට මෝරලා මේ කිරි කොස් හදන්න නම් ඒක පොළොස් වලින් ඉක්මවා යන්න ඕනේ. පොඩි අවස්ථාවකදී පොළොස් වලින් සතුට වෙන්න පුළුවන්. ඒක නිසා මේ හොඳට මෝරපු හිත හොඳට මෝරලා හොඳට ලොකු වෙලා හොඳට මහාන් තත්ත්වයකටපත් වෙච්ච පාරමී උපරිමයට ගිය හිත හරියට වරක වගේ වෙනවා වගේ උපරිමයේ ගිහලා රාහත් මාර්ගඵල වලින් අවසන් වෙනවා. එහෙම නැත්නම් එහෙම පල්ලයට આવොත් එහෙම කිරිකොස් වලින් නවතිනවා වගේ සකදාගාමි අනාගාමි එහෙම නැත්නම් එහෙම පොළොස් මැල්ලුම මට්ටමේ. ඔය ස්වාමීන් වහන්සේ සෙවන් සමය එතකොට දැන් අපි සංඝාසයේ සඳහන් කළා බුදුරු කීප දෙනෙක්ගෙන් ධර්මය අහපු ඇතැම් බ්‍රහ්මයන් ඉන්නවයි කියලා. එතකොට ඒ බ්‍රහ්මයන් ඇත්තම රහත් ත්‍ත්වයේ දැනට පවතින පුළුවන් කියලා හිතනවා. ඒක නිවැරදිද ස්වාමීන් වහන්සේ? රහතන් වහන්සේලා ඉන්නවා. ගොඩාක් රහතන් වහන්සේලා ආර්ය භාවයටපත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. මේ ඒ කියන්නේ ඒක තියෙනවා බ්‍රහ්ම ලෝකයේ ඒක ඉපදුනාට පස්සේ ඒ බ්‍රහ්ම ලෝකයට ගිය ගමන් රහත් වෙලා ඉන්නවා. සමහර අය ඉන්නවා ගිහිල්ලා පළවෙනි කාර්යයේදී පළවෙනි කාලෙදී රහත් වෙනා ඉන්නවා. ඊට පස්සේ සමහරට දෙවෙනි එකේදී රහත් වෙනා ඉන්නවා.
සමහර අය මේ උත්සාහ කරන්නේ නැතුව රහත් වෙන අය ඉන්නවා. සමහර අය උත්සාහ කරලා රහත් වෙන අය ඉන්නවා. ඒක නිසා කියනවා අර මේ අසංඛාර පරිනිබ්බාය සසංඛාර පරිනිබ්බාය කියලා කියන්නේ ඒ බෙදීමේදී සමහර අය ඉන්නවා මේ ස්වභාවයෙන්ම උපරිමයට යනවා. හැබැයි රහතන් වහන්සේලා අනිවාර්යයෙන්ම ඉන්නවා. රහත් ආර්ය බ්‍රහ්ම රාජයෝ ඉන්නවා ඒකේ. ස්වාමීන් වහන්සේ එතකොට මේ බ්‍රහ්ම රාජයන් යම් කිසි ධර්ම ප්‍රචාරයක් වගේ ඒ දෙවියන්ට විතරද කරන්නේ නැත්නම් මිනිස්යන්ටත් ඒ විදිහට ඒගලන්ට මේ උදව් කරන්න පුළුවන්කම තියෙනවා ස්වාමීන් වහන්සේ? ඒකෙදි මෙහෙමයි ඉන්නේ අරහන්ත බ්‍රහ්ම රාජයේ මේ දෙවියන්ට එහෙම පේන්නේ නැහැ මහත්තයා. දෙවියන්ට පේනවා කියලා කියන්නේ බ්‍රහ්මයේ එනකොට ආලෝක මාත්‍රයක් පමණයි. ඒ ආලෝකයක් ඊටාමත් සිහින් වෙතකොට හිතා ගන්නවලු ඒ දෙවි දේවතාවෝ ඒ බ්‍රහ්මෙක් ආවයි කියලා. ඉතින් මේ ධර්ම දේශනා කරනවා කියන එක දෙවියන්ට කියනවා කියන එක හොඳට පැහැදිලිව පිළිගන්න පුළුවන් හේතුව මේ දෙවියන්ට නාම ධර්ම ප්‍රකටයි. දැන් නාම ධර්ම ප්‍රකට වෙච්ච නාම ධර්ම ප්‍රකටම හොඳට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් දෙවි දේවතාවන්ට අරහන්ත බ්‍රහ්ම රාජයෙක් හරි එහෙම නැත්නම් වෙනත් බ්‍රහ්ම රාජයෙක් හරි අනිවාර්යයෙන්ම නැහැ. ධර්මයේ දන්නා වූ කෙනෙක් ඇවිල්ලා ඒ කියලා දෙන්න පුළුවන්. මේ අනිත් අය අතරට මේ ඔය එක එක්කෙනාට එක එක જાති කියනවා නෑවිල්ලා ඉන්නත් ඉතින් බැරි කමක් නෑ. නමුත් එහෙම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ හොඳට තියෙන කාලේ ඉතින් එහෙම බ්‍රහ්ම රාජයෝ ඉතින් ඇවිල්ලා ඉතින් එහෙම කරන්න දෙන්නත් වැඩි යමකුත් නෑ. සිරුවන් සරණයි බොහොම පිං දලත මහත්මයා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ ඇත්තම ජයන්ත මහත්මයා කිව්වා වගේ මේ සබ්බාසව සූත්‍රයේ තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් වුණා මේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීම. ඔබ වහන්සේට අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ. දැන් මම ඔබ වහන්සේගේ ඒ පැහැදිලි කිරීමේදී මගේ හිතට ආවේ දැන් සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයටපත් වෙච්ච පින්වත් කෙනෙකුට දැන් සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංකාරික හා සසංකාරික සිත් දෙකක්, උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික අසංකාරික ඒ අකුසල සිතුත් ඊළඟට දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික ඒ සිත් අකුසල සිතුත් තියෙනවා. ඒ අකුසල සිත් තිබුණා එතුමා අපායට යන්නේ නැහැ. සතර අපායෙන් නිදහස් වෙලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටියෙන් නේද සතර අපායට කෙනෙක්ව පත් කරන්න කියන අදහසක් ආව ස්වාමීන් වහන්සේ. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා සරණයි. ඔව් ඒක ඒ තේරුම් ගන්න විදිය හොඳයි. මේ තව එකක් තමයි කෙනෙක් අපි මෙහෙම හිතමු බලන්න ඔය සිත් අටේම ලෝභ සාගත සිත් අටේම තියෙන අපායගාමී බලය. අපායගාමී බල ශක්තිය ඔය හැම දෘෂ්ටිගත සංපයුත්තේ හිතේ දෘෂ්ටිගත විපයුත්තේ හිතේ ඔය හැම කියන්නේ 12ෙම තියෙනවා අපායට යවන්න තිරිසන් ලෝකයට යවන ශක්තිය. සෝවාන් වෙච්ච කෙනා නසන්නේ දෘෂ්ටිගත සංපයුත්ත සිත් 4යි මෝහ මුලයයි සහ අර කියපු හැටියට දේශ මූල එයා නසන්නේ ද්වේෂ මූල වල හැදෙන්නා වූ ඉරිසියාව මසුරුකම් විචිකිච්ඡාවයි. හැබැයි අනිත්‍ය වගේ අපායගාමී ශක්තිය තියෙනවා. අපායගාමී ශක්තිය ඒ අකුසල් සිත්තර තිබුණාට එයා ඒ දර්ශනයටපත් වෙන වෙලාවේදී නිවන් අවබෝධ කර ගැනීමේ බලයත් එක්ක ඒ මොහොතේ ඉඳලා ඉස්සරහට අපායේ උපදින ගතියයි අපායගාමී වීමට හේතු වන්නා වූ බලවත් අකුසල කර්මයි ඔක්කොම ටික එතනදී අඩු වෙනවා. ඒක නිසා
එතනදී සිද්ධ වෙනවා දෘෂ්ටිගත සම්පයුක්ත සිත් සම්පූර්ණම නැතිවීමත් දෘෂ්ටිගත විපයුක්ත සිත් වල තිබෙනා වූ අපායගාමී ගතිය නැති කිරීමක් කියන වෙන අකුසල ඇති කිරීම නෙවෙයි අපායගාමී වීම නැති කිරීමක් කියන දෙකම සිද්ධ වෙනවා. අනිත් ටික තේරුම් ගත්ත විදිහ හරි. තේරුම් ගන්න. බොහොම පිං සම්මානට තේරුම් ගන්න. හොඳයි එහෙනම් අපි අද දවසේ මේ පින්වතුන්ට මේ අපි ඉදිරිපත් කරපු මේ කරුණු ටික චින්තනයක් ධර්ම චින්තනයක් හදාගන්නට ඒ වගේම ධම්මංශකාරයක් ගොඩනගා ගන්නට තව තව හිතන්ට තව තව හොයන්ට ධර්ම මේ විචේ සම්බුද්ධංගයේ දිනු කර ගන්නට උපකාරී වූ කරුණු වේවායි කියලා මම හිතනවා. ඒ වගේම බොහොම ශ්‍රද්ධාවෙන් තමයි මේ පින්වතුන් මේ අභිධර්මයේ පිළිබඳව මේ මනස පිළිබඳව කියා දෙන මේ භාවනා එහෙම නැත්නම් මේ අභිධර්ම වැඩසටහනට සහ සම්බන්ධ වෙන්නේ ඉදිරිපත් වෙන්නේ. මේ පින්වත් හැමදෙනාගේම సంతාන තුළ ප්‍රඥාව වැඩි වෙන ආකාරය අතින් අත් වශයෙන් මම දකිනවා අහන ප්‍රශ්න තුලින්. අහන ප්‍රශ්න වලට අනුකූල මේ පින්වතුන්ගේ හිත මේ මහත්මයාගේ මහත්මියගේ හිත මේවා මේ විදිහට හිතලා තියෙනවා නේද මේ විදිහට මෙනෙහි කරලා තියෙනවා නේද කියන එක ගැන මම හරියට සන්තෝෂ වෙනවා. ඒක නිසා අද මේ වෙලාවේදී ඒ සියලුම පින් කුසල ධර්මයන් එක්කාසු කරලා තුනුරුවන්ගේ ශක්තිය සරණ පිහිට ආරක්ෂාව එක්කාසු කරලා අපි හැම දෙනාම එක්කාසු කරගත්ත එහෙම නැත්නම් රැස් කරගත්ත මේ ධර්ම සාකච්ඡාව අභිධර්ම පන්ති අභිධර්ම සාකච්ඡාව තුන පුදවාගත්ත සියලුම කුණ ධර්මයන් එක්කාසු කරලා ඒ පින්වත් දලුවත් මහත්මයා සිහිපත් කරපු හැටියට ඒ නානකාර මම තකන්නන්දරට ඒ මෞතුමියට ඉක්මන් සුවය ඒ වාගේම නිරෝගී භාවය සැලසේවා අපල උපද්දව කරදර බාධක ධර්ම සියල්ලක්ම නැති වෙලා ඒ මහත්මයාගේ මෞතුමියට ඉතා ඉක්මනින් ශාන්තියක් සැනසෙල්ලක් ඒ වාගේම නිරෝගී භාවය සැලසේවා ඒ වගේම හැම දිනාටම මේ පින මේ කුසලයේ ධර්මාභූතිය පිණිස වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන ගමන් පින්වත් ලලිත දලුවත් මහත්මයාට අපි මෛත්‍රියෙන් පින් දෙනවා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායස වේවා. ඉතින් මේ මහත්මයාට තිබෙනා වූ බාධක ධර්ම අතීත අකුසල කර්ම බලවේගයන් සියල්ල යටපත් වෙලා කුසල කර්ම බලවේග ශක්තිය මතු වෙලා මේ පින් තිකාංශ වෙලා හැම දෙනා මේ මහත්මයාටත් ඒ මහත්මයාගේ පවුලේ හැම දෙනාටම සුවසේ ගුණ පිළිවෙත් පුරාගෙන පාරමී පුරාගෙන නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට ලැබේවා කියලා පින් දෙමින් ප්‍රාර්ථනා කරන අතර අද මේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණා වූ පින්වත් මහත්මයාට මහත්මීන් සෑම දිනාටම මේ කුසල් බලයෙන් මේ පින් බලයෙන් ඒකාන්තයෙන් පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වේවා. නිවන් පිණිස මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියන මෛත්‍රියෙන් පින් දෙමින් ආශිර්වාද කරන සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 සීලවන්තං ගුණවන්තං දම් බුද්ධ බුද්ධං නමාමහං සාරිපුත්තාදී තේරම ආගතං පටිපාටිය සද්දා සීලං දයාවාසං භදන්තං පනමාම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.